නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පූජනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපි ඉරිදා දවසේ උදේ මේ එකතු වෙලා ඉන්නවා යම් කිසි මේ වැඩ කටයුත්තක් සඳහා. යම් කිසි ආධුනික පිරිසකට භාවනාවට උපදෙස් ලබා දෙන්න බලාපොරොත්තු වෙන, ඒ සඳහා වෙලාවක් ගන්න බලාපොරොත්තු වෙන වැඩසටහනකට තමයි අපි එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒ සඳහා එකතු වෙච්ච පිරිසකට අපි මුලින් යම් කිසි විනාඩි 20ක් 30ක් වගේ වෙලාවක් අරගෙන යම් කිසි ධර්ම දේශනාවක් සිදු කළා. එතනින් එහාට ඊට පස්සේ අර තමුන්ගේ භාවනා ගැටලු, එහෙම නැත්නම් සතිමත් බව පිළිබඳ ගැටලු, ඒක පුරුදු කරනකොට ඇති වෙලා තියෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙම අදහසකින් තමයි අද මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි මේ එකතු වෙලා ඉන්න අවස්ථාව, මේ එකතු වෙලා ඉන්න වෙලාව අපිට එක විදිහකට කියන්න පුළුවන් යම්කිසි කල්යාණ මිත්‍ර සම්බන්ධතාවයක් කියලා. කල්යාණ මිත්‍රයෝ පිරිසක් විදිහට අපි එකතු වෙලා ඉන්නවා. මේ ධර්මය පිළිපදින පිරිසක් විදිහට අපි එකතු වෙලා ඉන්නවා. ඉතින් එහෙම එකතු වෙච්ච පිරිසක්, එහෙම කල්යාණ මිත්‍ර සංසදයක් තමයි අපි මේ පවත්වන්න සූදානම් වෙන්නේ. හරියට අර සමාජිකයන්ට පමණක් වන යම්කිසි සංස්ථාවක්, සංසදයක් තමයි අපි පවත්වන්න සූදානම් වෙන්නේ. අර members only කියන්නේ, members only club එකක් තමයි අපි මේ තියන්න උත්සාහවත් වෙන්නේ. ඉතින් අපි ඒ අදාළ පුද්ගලයන්ට විතරයි සාමාන්‍ය මේ එකතු වෙන්න membership එක ලබා දෙන්නේ යම්කිසි අදාළ පුද්ගලයන්ට විතරයි. අදාළ නැති කට්ටියට අපි ලබා දෙන්නේ නැහැ. මොකද එහෙම ලබා දුන්නා කියලා ඒකෙන් ප්‍රයෝජනයක් ඒ පිරිස රත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් Zoom details අපි දෙන්නේ ඒ members-ලා වෙන්න සුදුසු පිරිසට විතරයි. ඉතින් ඒ විදිහේ පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ එකතු වෙච්ච පිරිස ඇත්තටම මේ කල්යාණ මිත්‍රයෝ පිරිසක් විදිහට එකතු වෙලා තම තමුන් යම් විදිහක පුළුවන් විදිහක මේ වැඩ කටයුතු කරගෙන යන්න උත්සාහවත් වෙන්න, ධෛර්යමත් වෙන්න ලබා ගන්න අවස්ථාවක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් එහෙම අවස්ථාවක අද කැමති මෙන්න මේ කල්යාණ මිත්‍ර බව පිළිබඳ යම් කිසි දේශනාවක්, යම් කිසි අදහස් දැක්වීමක් කරන්න. ඉතින් එතෙන්දී අපි පොඩ්ඩක් කල්පනා කරොත්, දැන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙ පහළ වෙනවා. බුදු කෙනෙක් මේ ලෝකෙ පහළ වෙනවා. එතකොට අන්න උතුම්ම කල්යාණ මිත්‍රයෙක් මේ ලෝකෙ පහළ වුණා. ඒ කල්යාණ මිත්‍රයන්න් වහන්සේ කෙනෙක් මේ ලෝකෙ පහළ වුණා. බුද්ධත්වයක් සාක්ෂාත් කරගත්තා. ඉතින් එහෙම සාක්ෂාත් කරගත්තට අපේ බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ හිතුවා, කල්පනා කරා කියලා සඳහන් කරනවා. මෙන්න මේ ධර්මය නොකිය ඉන්න, මේ ධර්මයේ දේශනා නොකර ඉන්න හිතුවා, කල්පනා කරා කියලා සඳහන් වෙනවා. නමුත් එහෙම හිතුවා කල්පනා කරාට මොකද? හරියට අර මලක් පිපුණාම ඒ මලේ සුවඳ වටපිටාවට පැතිරෙනවා වගේ. මලක් පිඹුණාම ඒ මලේ සුවඳ වටපිටාවට පැතිරෙනවා වගේ, ඒක ඉබේම සිදුවෙනවා වගේ අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් මෙන්න මේ විදිහට වටපිටාවට පැතිරෙනවා. මුලින් හිතුවා කල්පනා කරාට එහෙම අන්න බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන ඉතින් යම් කිසි වෙලාවක ධර්මයේ දේශනා කරනවා. ඉතින් මේ පැතිරීම මහා ප්‍රබල විදිහට පැතිරෙනවා. බුදු කෙනෙක් පහළ වෙලා ඒ පළවෙනියට මේ සිංහනාදේ පවත්වනකොට, මේ ධර්මයේ දේශනා කරනකොට අන්න මේ මුළු ලෝකෙම හෙල්ලුම් කනගාන්ට පැතිරිලා යනවා. එච්චර ප්‍රබල විදිහට පැතිරිලා යනවා. ඉතින් සඳහන් වෙනවා ධම්මචක්ක සූත්‍රයේ මේ පින්නතුන් අහලා ඇති මොකද්ද මේ දසදහසක් ලෝක ධාතු. දසදහසක් ලෝක ධාතු කම්පණය වුණා. වඩාත් කම්පණය වුණා. වඩාත් කම්පණය වුණා කියලා අහලා ඇති. සංකම්පි සම්පවංකි සම්පවේදී කියලා අහලා ඇති. ওই විදිහට මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලෝක ධාතුව පුරාවට පැතිරිලා යනවා. ඒ වගේම අන්න ආලෝකෙකුත් පැතිරිලා යනවා. මේ ධර්මාලෝකය පැතිරිලා යනවා. දේවතාවන්ගේ ආලෝකය ඉක්මවලා අන්න ආලෝකය පැතිරිලා යනවා කියලා සඳහන් වෙනවා එතන. එතකොට දේවතාව කල්පනා කරනවා තමුන්ගේ ආලෝකයෙන් වැඩක් නැතුව ගියා. අන්න ඒ ආලෝකයේ කණා මැදිරි එළියක් වගේ පමණට පෙන්නගෙන අන්න සූර්යාලෝකයක් පැතිරලා යනවා වගේ මේ ලෝක ධාතුව පුරාවට
මෙන්න මේ ආලෝකයක් පැතිර ගියා. කොච්චර ආලෝකයක් පැතිර යනවාද කියනවනම් අර ලෝකාන්තරික නරක කියලා සමහර විට මේ පින්නතුන් අහලා ඇති. දැන් සාමාන්‍ය නරකයේ තියෙන ගින්නනේ. අරගොල්ලන්ට තියෙන හීතල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නරකේ සාමාන්‍ය නරක ඉන්න කට්ටිය ගින්නෙන් දැවෙනවා, අරගොල්ලෝ හීතලෙන් තැවෙනවා. ඉතින් ඒගොල්ලෝ ඉන්න ප්‍රදේශේ අඳුරුයි. ඉතින් ඒ අඳුරු ප්‍රදේශෙත් ආලෝකමත් වෙනවා කියලා සඳහන් කරනවා. මොකද්ද මෙන්න මේ බුදු කෙනෙක් පහළ වුණා කියන ආලෝකය. ඉතින් මේ සත්තු, මේ දුක් විඳින සත්තු, බොහොම අඳුරේ ගිලීලා හීතලෙන් දුක් විඳින සත්තු අන්න වටපිටා බලන්න පුළුවන් හැකියාවක් උදා වෙලා එනවා. වටපිටාවේ එළියක් ඇවිල්ලා වටපිටාව පේන ස්වරූපයක් උදා වෙලා එනවා. ඉතින් මේ සත්තුත් හිතනවා, කල්පනා කරනවා කියලා සඳහන් වෙනවා. මොකද්ද? මම වගේම දුක් විඳින තවත් සත්තු මේ ස්ථානයේ ඉන්නවා. මම වගේම දුකට පීඩාවට පත් වෙච්ච තවත් සත්තු මේ ස්ථානයේ ඉන්නවා කියලා වටපිට බලලා කල්පනා කරනවා කියලා සඳහන් කරනවා. ඉතින් අන්නේ විදිහේ ආලෝකයක්, අන්නේ විදිහේ ශබ්දයක්, අන්නේ විදිහේ කම්පනයක් මේ ලෝකේ පුරාවට පැතිරලා යනවා. අන බුදු කෙනෙක් පහළ වුණ අවස්ථාවේදී. ඒ උතුම්ම කල්යාණ මිත්‍රයන්න් වහන්සේ කෙනෙක් පහළ වුණ අවස්ථාවේදී අන්නේ වගේ කම්පනයක් මේ ලෝකේ පුරාවට පැතිරලා යනවා. ඉතින් කෙනෙක් හිතන්න, කල්පනා කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් වුණාද? බුදුරජාණන් වහන්සේ තනියම මේක සාක්ෂාත් කරාද කියලා වෙලාවකට හිතෙන්න, කල්පනා කරන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ බෝධිසත්වවදී බොහෝම දෙනෙක් කල්යාණ මිත්‍ර වෙලා තියෙනවා. බොහෝම දෙනෙක් උදව් උපකාර කළා තියෙනවා. අන්නේ උදව් උපකාර ඇතුව තමයි තමන් වහන්සේ අන්න උතුම්ම කල්යාණ මිත්‍රයෙක් බවට පත් උනේ. ඒ උතුම්ම කල්යාණ මිත්‍රයෙක් බවට පත් උනේ එහෙම වටපිටාවේ ඉඳපු අනිත් කල්යාණ මිත්‍රයන්ගෙත් උදව් උපකාර ඇතුව. ඉතින් එතන සඳහන් කරන මොකද්ද? මෙන්න මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ. එතකොට මේ බෝධිසත්වයන්න් වහන්සේ, බුදුරජාණන් වහන්සේ අතීත භවයක ගිහිල්ලා ඒ යම්කිසි මානවකෙක් විදිහට උප්පත්තිය ලැබුවා. යම්කිසි ජෝතිපාල කියලා මානවකෙක් විදිහට උත්පත්ති ලැබුවා. දැන් මේ ඊළඟට බුදු වෙන්න ඉන්න ලිස්ට් එකේ ඊළඟට ඉන්න බුදුරජාණන් වහන්සේ. එහෙම නැත්නම් බෝධිසත්වයන්න් වහන්සේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඉතින් මේ ජෝතිපාල මානවකයාට ඉන්දියා කවුද? ගටිකාර කියලා යම්කිසි කුඹල් කර්මාන්තේ කරන මිත්‍රයෙක්. මේ මිත්‍රයා කියනවා මේ ජෝතිපාල මානවකයාට අපි යමු මේ බුදුරජාණන් වහන්සේ දකින්න යමු. මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. අපි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දකින්න යමු කියලා ආරාධනාවක් කරා. එතකොට මේ ජෝතිපාල මානවකයා දෙන පිළිතුර මොකද්ද? දැන් මේ ඊළඟට බුදු වෙන්න ඉන්න ලිස්ට් එකේ ඊළඟට ඉන්න බුදුරජාණන් වහන්සේ කියනවා මොකද්ද? ඔය මුඩු මහානෝ දැකලා වැඩක් නැහැ. ඔය මුඩු මහානෝ දැකලා වැඩක් නැහැ. ඕක තේරුමක් ඇති දෙයක් නෙමෙයි කියලා අන්න අර තමුන්ගේ අහලුවට ප්‍රකාශ කරනවා. මේ ගටිකාරට කියනවා. ඉතින් ගටිකාරය එතනින් වැඩේ ආතාරින්නේ නැහැ. දෙවෙනි පාර කියනවා. තුන්වෙනි පාර කියනවා. ওই විදිහට නම වරක්ම අන්න ප්‍රතික්ෂේප කරනවා. ඔය මුඩු මහානෝ දැකලා වැඩක් නැහැ. ඔය මුඩු මහානෝ බලන්න ගිහිල්ලා වැඩක් නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා. අන්න නමුත් අවසානයේ මොකද කරන්නේ? මේ ගටිකාර ඒ තරුණයා මෙන්න බෝසතාණන් වහන්සේගේ කොණ්ඩෙන් අල්ල ගන්නවා. ඒක හරියට ඒ කාලේ හැටියට යම්කිසි නිග්‍රහයක් වගේ. ඉතින් මේ ජෝතිපාල මානවකයා කල්පනා කරනවා මේ මගේ ප්‍රිය යාළුවා. හැබැයි මගේ කෙස්වල්ලෙන් අල්ලගත්තා. මගේ කොණ්ඩෙන් අල්ලගත්තා. මට මෙහෙම නිග්‍රහයක් කරා. මගේ කුලේට මම ඉහළ කුලයක. හැබැයි මේ පහත් කුලයේ කෙනෙක් මට මේ විදිහේ නිග්‍රහයක් කරා. මේකේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා අන්න එහෙනම් යමු කියලා අන්න ඒ අවස්ථාව බාර ගන්නවා. එහෙනම් ගිහිල්ලා හම්බ වෙමු කියලා ඒ අවස්ථාවට කැමැත්ත දෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න බලෙන්ම වගේ එක්කගෙන යනවා. ඊට පස්සේ ඔන්න ඒ විදිහට ඇවිල්ලා කොහොම හරි අන්න තමුන් බුද්ධත්වයේ සාක්ෂාත් කරපු අවස්ථාවේ මේ බෝධිසත්වයන්න් වහන්සේන් බුදු වෙච්ච අවස්ථාවේ මේ අවස්ථාවේදී අන්න අර ගටිකාර ඇවිල්ලා කියනවා කුම්භකාරෝ පුරයාසි වේහලිංගේ ගටිකාරෝ මම අතීතේ මේ වේහලිංග කියන ගමේ කුඹලෙක් වෙලා ඉඳියා. ඔබ වහන්සේගේ ගමේම යාළුවෙක් තමයි මම. අපි දෙන්න ඒ කාලේ හොඳ යාළුවෝ. අපි දෙන්න එක ගමේම කට්ටිය තමයි කියලා අන්න බුදුරජාණන් වහන්සේට ගාථාවකින් තමුන්ගේ අතීත මතක ඉදිරිපත් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් අන්න පිළිගන්නවා. ඇත්ත තමයි අපි දෙන්න එක ගමේ යාළුවෝ තමයි. අපි ඒ දවස්වල එකට හිටියා තමයි. අපි කල්යාණ මිත්‍රයෝ තමයි කියලා අන්න පිළිගන්නවා. අන්න ප්‍රකාශ කරනවා. අන්න එතකොට බුදු කෙනෙක් වුණත්
අන්න යම් කිසි කල්යාණ මිත්‍ර ආශ්‍රයකින් යම් කිසි උදව්වකින් තමයි ඒ ස්ථානෙට එන්නේ. ඉතින් එහෙම ඇවිල්ලා අනුන්ට තමුන් උතුම්ම කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඒ පිරිසට ධර්මයේ දේශනා කරනවා. අනේ ධර්මයේ අහන පිරිසුත් අර කල්යාණ මිත්‍රයන්න් වහන්සේගේ ආශ්‍රය ලබන පිරිසුත් අන්න ටිකෙන් ටික තමුණුත් කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්න හේතු වෙනවා. තමනුත් කල්යාණ මිත්‍රයන්න් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්න ඒක හේතු වෙනවා. ඉතින් අර වටපිටාවේ ඉන්න රහතන් වහන්සේලා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ අන්න ධර්මයේ දේශනා කරනවා. ධර්මයේ දේශනා කළා තමනුත් යම් කිසි විදිහක කල්යාණ මිත්‍රයන්න් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එහෙම පවතින ශාසනයක් තමයි මේ තියෙන්නේ. ඊළඟට තව ධර්මයේ සාක්ෂාත් කරන ක්‍රමයක් නැත්තම් කෙනෙක් ඉන්නවා. මොකද්ද? පසේ බුදුරජාණන් වහන්සේ. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේට කියන්නේ මොකද්ද? ගොළු බුද්ධා කියලා. බුදු වුණාට මොකද කියන්න හැකියාවක් නැහැ. tamun නිසීම මේ ධර්මයේ සාක්ෂාත් කරගත්තට මොකද කියන්න හැකියාවක් නැහැ. නමුත් අන්න පසේ බුදුරජාණන් වහන්සේ tamunට අර ඇතුළත ප්‍රතිපදාව කියලා දෙන්න බැරි වුණාට අන්න බාහිර ප්‍රතිපදාව කියලා දෙනවා. බාහිර ප්‍රතිපදාව කියලා දෙනවා. අන්න පාලතුරුගේ එඩියේ මදේ නැති වුණාට අන්න පොත්ත ගැන කියනවා. මෙන්න මෙහෙම ඵලයක් තියෙනවා. මේ විදිහේ පොත්තක් තියෙනවා කියන අන්න පොත්ත ගැන කියනවා. ඵලයේ ඇතුළ ගැන, රසය ගැන කියන්න හැකියාවක් නැහැ. නමුත් අන්න ඒත් බාහිරේ ගැන අර පොත්ත ගැන හරි කියනවා. කියනවා සතුන් මරන්න එපා. සතුන් මරන්න එපා. හොරකම් කරන්න එපා. සිල් රකින්න. ඔහොමම කියනවා. ඉතින් අර වටපිටාවේ ඉන්න පිරිස් මේ ධර්මය ඇහුවොත්, මේ පසේ බුදුරජාණන් වහන්සේ කියන දේ ඇහුවොත් අන්න දවසක ඒ අහන තැනැත්තත් යම් කිසි විදිහක තමුම්ම සාක්ෂාත් කරගෙන පසේ බුදු කෙනෙක් බවට පත් වෙනවා. අන්න බාහිරය ගැන විතරයි කියන්නේ. සිල් රකින්න එපා. මේ විදිහට යන්න, මේ විදිහට සිවුරු පොරවන්න, මේ විදිහට පාත්‍රය ගන්න කියලා කියනවා. අන්න කිව්වට ඒක ඇහුවොත්, ඒක පිළිපැද්දොත් අන්න දවසක අන්න ඒ අහන තැනැත්තා, ඒ පිළිපදින තැනැත්තත් පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. තමුම්ම විසින් මේ ධර්මයේ සොයාගත්තා බවට පත් වෙනවා. ඉතින් එහෙම ධර්මයකට තමයි අපි යොමු වෙලා තියෙන්නේ. ඉතින් මේ පසේ බුදුරජාණන් වහන්සේ කරන වැඩේ හරියට අර මේට්‍රික්ස් ෆිල්ම් එකේ මොකක්ද දන්න මෝෆියස් කියන නියෝට මෙන්න මේ විදිහේ ලෝකයක් විනිවිදින ස්වභාවයක් කියලා දෙන්න උත්සාහ කරනවා. මෝෆියස් දන්නේ නැහැ කොහොමද මේක කරන්නේ, කොහොමද මේක වෙන්නේ කියලා. නමුත් ඒ තැනත්තා මේක කියලා දෙන්න උත්සාහ කරනවා. කියලා දෙන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ ධර්මයක් පසේ බුදු කෙනෙකුත් ප්‍රකාශ කරනවා. ඉතින් එහෙම අහලා ඒ විදිහට මේ ප්‍රතිපදාව කල්යාණ මිත්‍රයෝ මත පදනම් වෙච්ච ප්‍රතිපදාවක්. ඒ විදිහට ගෙවෙන ප්‍රතිපදාවක්. ඉතින් මේ ධර්මයට යොමු වෙන කෙනෙක්, මේ ධර්මයට එකතු වෙන කෙනෙක්, මේ ප්‍රතිපදාව වඩන කෙනෙක් අන ටිකෙන් ටික තමනුත් කල්යාණ මිත්‍රයෙක් බවට, තමනුත් අනිත් පිරිසට කල්යාණ මිත්‍රයෙක් බවට ටිකෙන් ටිකපත් වෙනවා. ටිකෙන් ටික ඒ ස්වභාවයක් තමුන් තුල ඇති කරගන්නවා. ටිකෙන් ටික ඒ ස්වභාවයක් තමුන්ට ළඟා කරගන්නවා. අන්න මේ ධර්මය පිළිපැදීමෙන් තමයි ඒක සිද්ධ කරගන්නේ. ඒක සිද්ධ කරගන්නේ. ඉතින් එතකොට දැන් මොකක්ද ආචාර්ය ස්වාමීන් වහන්සේගේ පොතක කතාවක් සඳහන් වෙනවා. මේ ආචාර්ය ස්වාමීන් වහන්සේට රෑ මධ්‍යහනක ඇහෙනවා මේ කෙනෙක් මොනවා හරි කියවනවා. එක දිගට කියවනවා මේ රෑ මධ්‍යහනේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ බලනවා මොකද්ද දන්නේ නැහැ කියලා. මොන ටෝච් එකකුත් අරන් යනවා. බලනකොට මේ කුටිය පිටිපස්සේ යම් කිසි උණ පඳුරක් තියෙනවා. අනේ උණ පඳුරේ යටට වෙලා මේ ගෝලෙක්, මේ ස්වාමීන් වහන්සේගේ ගෝලෙක් මොනවදෝ කියවනවා. ඉතින් ළඟට ගිහිල්ලා අහනවා උඹට පිස්සු ඇදුනද? උඹට පිස්සු ඇදිලාද ඔය කියවන්නේ කියලා අහනවා. අනේ නෑ ස්වාමීන් වහන්සේ මට මේ ධර්මය දේශනා කරන්න හිතෙනවා. මං ඉතින් මේ ධර්මයේ දේශනා කරනවා. මට නොයෙකුත් මේ ධර්ම අදහස් එනවා. ධර්මයේ දේශනා කරන්න හිතෙනවා. ඉතින් ඒකින්ද මම ධර්මයේ දේශනා කරනවා කියලා සඳහන් කරනවා. අනේ වගේ මේ ප්‍රතිපදාව පුරනකොට අන්න ටිකෙන් ටික තමුණුත් මේ ධර්මය නිකන් ඉදිරිපත් වෙනවා. දැන් අපිත් මේ මහ ලොකුවට නිකන් අපි කියනවා මගේම බණ වගේ කියලා කිව්වට මේ ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ලොකු ස්වාමීන් වහන්සේලාගෙන් ඉගෙනගත්ත දේවල්. අන්න ඒ විදිහට ටිකෙන් ටික තමුන් කරගෙන යනකොට අපේ කටිනුත් ඒ විදිහේ ධර්මයක් කියවෙනවා. ඒ විදිහේ ධර්මයක් කියවෙනවා. මම කියනවා නෙමෙයි, මේ ධර්මය ගොඩක් වෙලාවට ක්‍රියාත්මක වෙනවා. ධර්මයේ ක්‍රියාත්මක වෙලා යම්කිසි ධර්මමය හැඟීමක්, ධර්මමය පණිවිඩයක් තම තමුන්ගේ කටවල් වලිනුත් පිට වෙනවා.
ඉතින් මේ එකතු වෙලා ඉන්න පිරිසටත් සමහර විට අත්දකින්න පුළුවන් වෙලා ඇති තම තමුන්ගේ ජීවිතේ අන්න යම් කිසි වෙලාවක මේ ධර්මයේ පිළිපදින ටිකෙන් ටික යොමු වුණාද? දන්නේම නැතුව මේ ධර්මයේ පිළිබඳ වචන ප්‍රකාශ වෙනවා. ධර්මයේ පිළිබඳ කතා කරනවා. අන්නේ විදිහේ වෙනසක්, අන්නේ විදිහේ පරිවර්තනයක් තම තමුන්ගේ ජීවිතවල දකින්න පුළුවන් ශක්තියක් අපිට දිනු වෙලා එනවා. ශක්තියක් අපිට දිනු වෙලා එනවා. ඔන්න ඔය විදිහට තමයි මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ටිකෙන් ටික අප තුල ගොඩ නැගෙන්නේ. අප තුල ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔය කතාවම තව විදිහකට ප්‍රකාශ කරනවා මිත්තානිසංස සූත්‍රය. මේ හොඳ මිත්‍රයෙක් වීමේ ආනිසංස. මිත්‍රයන්ට ද්‍රෝහි නොවීමේ ආනිසංස. මෙත්තානිසංස නෙමෙයි මිත්තානිසංස සූත්‍රය සඳහන් කරනවා. එතකොට එතන හරි ලස්සන ආනිසංස ටිකක් සඳහන් කරනවා. මොකද්ද මේ මිත්‍රයන්ට ද්‍රෝහි නොවීමේ ආනිසංස. ඉතින් එකින් එක සඳහන් කරලා කියනවා මෙන්න මේකත් මිත්‍රයන්ට ද්‍රෝහි නොවීමේ ආනිසංසයක්. මේකත් මිත්‍රයන්ට ද්‍රෝහි නොවීමේ ආනිසංසයක්. ඉතින් මොනවද සඳහන් වෙන්නේ? මේ කියන කරුණු පොඩ්ඩක් අහලා බලන්න මොනවද මේ කියන්නේ කියලා. ඔන්න සඳහන් කරනවා මේ තැනැත්තා ගෙදරින් පිටතට ගියොත්, ගෙදරින් පිටත ගාමනක් ගියොත් අන්න මේ තැනැත්තට කන්න බොන්න හම්බ වෙනවා. මේ බොහොම සරල දේවල් කියන්නේ. සරල දේවල් කියලා තමයි අපි මේ අරගෙන යන්නේ. අන්න කන්න බොන්න හොඳට හම්බ වෙනවා. ඊළඟට ඔහු ඇසුරු කරගෙන බොහෝ දෙනා ජීවත් වෙනවා. ඊළඟට යාම් ජනපදයකට, ගමකට, නිගමකට ගියාද මේ තැනැත්ත හැමදෙනාම විසින් පුදනු ලබනවා. මේ තැනැත්තට හැමදෙනාම ගෞරව කරනවා, පූජා කරනවා, පුදනු ලබනවා. ඊට පස්සේ සඳහන් කරනවා අන්න ඒකත් මිත්‍රයන්ට ද්‍රෝහි නොවීමේ ආනිසංසය. හොරු සොරකම් කරන්න මේ තැනැත්තට ලං වෙන්නේ නැහැ. රජතුමා වුණත් මේ තැනැත්තට අවමන් කරන්නේ නැහැ. ඒ වගේම සතුරනුත් මේ තැනැත්තට ලං වෙන්නේ නැහැ. අන්න මිත්‍රයන්ට ද්‍රෝහි නොවීමේ ආනිසංසයක් කියලා සඳහන් කරනවා. ඊළඟ මේ තැනැත්ත ගමනක් ගියත් අන්න ගෙදෙට්ට එනකොට ආපහු කෝප වෙලා එන්නේ නැහැ. තමුන්ගේ හිත චංචල වෙලා කෝප වෙලා දත්මිනි කාගෙන ගෙදර එන්නේ නැහැ. බොහොම සතුටින් ගෙදෙට්ට එනවා. අන්න සභාවක ඉඳියත් සභාවෙත් සතුටින් කාලය ගත කරනවා. ඥාතීන් අතර උතුම් කෙනෙක් බවට, සත්කාර කරන කෙනෙක්, ලබන කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒකත් මිත්‍රයන්ට ද්‍රෝහි නොවීමේ ආනිසංසයක් කියලා සඳහන් කරනවා. ඊළඟ සඳහන් කරනවා මොකද? අනුන්ට ගෞරව කළා තමනුත් ගෞරව ලබනවා. අනුන්ට සත්කාර කළා තමනුත් සත්කාර ලබනවා. වර්ණය, කීර්තිය මේ තැනත්ත ලබනවා කියලා ඔන්න ඔය විදිහට සඳහන් කරනවා. ඊළඟ සඳහන් කරනවා වෙන කෙනෙක්ව පුදලා තමනුත් පූජාවක් ලබනවා. වෙන කෙනෙක් වන්දනා කළා තමනුත් වන්දනාවක් ලබනවා. යසස, කීර්තිය මේ තැනත්තට පැතිරෙනවා. ඊට පස්සේ ගින්නක්සේ ඉසුරින් දිලිසෙනවා. දෙවියෙක් වගේ බබලනවා. ශ්‍රියාව මේ තැනැත්ත අත්හරින්නේ නැහැ. අන්න ඒකත් මිත්‍රයන්ට ද්‍රෝහි නොවීමේ ආනිසංසයක් කියලා. ඊළඟට සඳහන් කරනවා ගවය ඔහුට පළ දෙනවා. යම් කෙතක බීජයක් වැපුලාද ඒක අස්වැනු දෙනවා. අන්න දරු පළ ලබනවා. ඒකත් මිත්‍රයන්ට ද්‍රෝහි නොවීමේ ආනිසංසයක් කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ තැනැත්ත මොකක් හරි ගොඩ නැගිල්ලකින් හරි, ගලකින් හරි, ගහකින් හරි බිමට වැටුනොත් ඒකත් මොකක හරි රැඳිලා හරි බේරෙනවා. ගිල පොළේ වැදිලා චොප්ප වෙනව වෙනුවට අන්න කොහොම හරි බේරෙනවා. මොකක් හරි රැඳිලා හරි බේරෙනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ තව අන්තිමට සඳහන් කරනවා අමුතුම විදිහ ආනිසංසයක්. එතන දෙනවා මොකද්ද? අන්නර මහා නුගරුකක් තියනවාද? මහා නුගරුක ගිහිල්ලා අතු විහිදිලා අන්න ඊට පස්සේ මුල් බහිනවනේ අතු වල ඉඳලා. අන්න ඒ විදිහට අරලු බහැපු නුගරුකක් තියනවාද? දැන් මේකේ කඳ කෝකද මුල කෝකද කියලා හිතාගන්න බැරි තරමට මේ නුගරුක මහා විශාලයට හැදෙනවා. අර උඩේ ඉඳලා පහළට ආපු ඒවත් පහළ ඉඳලා උඩට ගියා වගේ ප්‍රමාණයට විශාල වෙනවා. අන්න ඒ විදිහේ නුගරුකක් තියනවාද? ඒ නුගරුක හුළඟෙන් එහාට මෙහාට සොලවන්න බැරිද? අන්න ඒ වගේ මේ තැනැත්තව පාප මිත්‍රයන්ට සොලවන්න බෑ. පාප මිත්‍රයන්ට මේ තැනැත්තව මැඩ පවත්වන්න බෑ. හරියට අර නුගරුකක් අර විදිහට ලොකුවට විශාලයට වටපිටාවට මුල් බැහැලා හැදිච්ච නුගරුකක් හුළඟෙන් හොලවන්න බෑ වගේ මේ තැනැත්තව පාප මිත්‍රයන් විසින් මැඩ පවත්වන්න බෑ කියලා ඔන්න ඔය විදිහට මේවා තමයි මිත්‍රයන්ට ද්‍රෝහි නොවීමේ ආනිසංස කියලා සඳහන් කරනවා. එතකොට ඔය ආනිසංස ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඔය දැන් ඕකෙම අනිත් පැත්ත කිව්වොත් මොකද්ද? කොහේ ගියත් කන්න හම්බ වෙන්නෙත් නැහැ. කිසි කෙනෙක් සත්කාර කරන්නෙත් නැහැ. කවුරුත් ගෞරව කරන්නෙත් නැහැ. ගියොත් ළඟින් ගියොත් හොරෙක් මොනවා හරි උතුරගෙන පැනලා යනවා. රජෙක් දඬුවමක් දුන්නොත් මේ තැනත්තව අහු වෙනවා. ඔහොම පිරිසුත් දැකලා ඇතිනේ. අන්න ඒකේ අනිත් පැත්ත තමයි මේ කියන්නේ. ඒකේ අනිත් පැත්ත තමයි කියන්නේ. ඉතින් මේ විදිහට බැලුවොත්
අන්න මේ මිත්‍රයන්ට ද්‍රෝහි නොවීමේ ආනිසංස කියලා ඒ යම්කිසි දේශනාවක සඳහන් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට දකින්න පුළුවන් මේ කල්යාණ මිත්‍ර භව පිළිබඳ මේ පෙන්වන ක්‍රමේ. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් මේ එහෙනම් බාහිරයට කරන ප්‍රතිපදාවක් කියලා. බාහිරේ ඉන්න වටපිටාවේ ඉන්න කට්ටියට කරන ප්‍රතිපදාවක් කියලා. නමුත් අන්න නෑ, මේ ධර්මයේ සඳහන් කරන මොකද්ද? මේ වටපිටාවේ කොහේ බැලුවත් මේ සතර දිසාවම සිසාරා බැලුවත් තමුන් නැරෙන්න ඊට වැඩිය හොඳයි කියලා හිතන මිත්‍රයෙක් පෙනෙන්නේ නැහැ. තමුන් නැරෙන්න ඊට වැඩිය ප්‍රිය කෙනෙක් වටපිටාව මොන දිසාව සිසාරා බැලුවත් පෙනෙන්නේ නැහැ. එහෙනම් අන්න පළවෙනියට අනුන්ට කල්යාණ මිත්‍රයෙක් වෙන්න කලින් තමුන්ට කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕනි. තමුන්ගේ ජීවිත යම්කිසි විදිහක පහසුවක් සැපයක් හදාගන්න ඕනි. තමුන්ට මේ ජීවිතේ යම්කිසි පහසුවක් පහසු ස්වභාවයක් ඒ අපහසුතාව මැඩගෙන සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් හදාගන්න ඕනි. අනේ ඒක තමයි උතුම්ම කල්යාණ මිත්‍ර බව. මොකද වෙන මිත්‍රයෙක් පේන්නේ නැහැ. ඊට වැඩිය හොඳ මිත්‍රයෙක් පේන්නේ නැහැ. අන්න එහෙම මිත්‍රයෙක් වෙන තැනත්තට පුළුවනි දවසක අන්න බාහිර ජනතාවටත් වටපිටාවේ ඉන්න කට්ටියටත් මිත්‍රයෙක් බවට පත් වෙන්න. මිත්‍රයෙක් බවට පත් වෙන්න. ඉතින් ඔය තමන්ට මිත්‍ර වුණත් අනුන්ට මිත්‍ර වුණත් මේ මිත්‍රයන්ව සමාදන් කරන්න පුළුවන් ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් එතන සඳහන් කරනවා මොකද්ද? උඹලට යම්කිසි ප්‍රිය කෙනෙක් ඉන්නවද? මිත්‍ර කෙනෙක් ඉන්නවද? යම්කිසි ඥාතියෙක් ඉන්නවද? මෙන්න මේ සුභ සිද්ධිය සලසන්න බලාපොරොත්තු වෙන යම්කිසි තැනැත්තෙක් ඉන්නවද? මේ හැම දෙනාම සතිපට්ඨානය සමාදන් කරවන්න. මේ සතිය කියලා දෙන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මොකද්ද? මේ යම්කිසි මිත්‍රයෙක් ඉන්නවද? යම්කිසි ප්‍රිය කෙනෙක් ඉන්නවද? යම්කිසි ඥාතියෙක් ඉන්නවද? තමන් යහපත සලසන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවද? අන්න ඒ තැනැත්තට මේ සතිය කියන එක කියලා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. අන්න එතකොට එහෙනම් තමුන්ටත් මිත්‍ර වෙන අනුන්ටත් මිත්‍ර වෙන ප්‍රතිපදාවකට වැටිච්ච පිරිසක්. මොකද්ද? අන්න මේ සතිය පුරුදු කරන පිරිසක්. ඒ විදිහේ දෙයක් පුරුදු කරනකොට තමුන්ටම තේරෙනවා මොකක්ද? අන්න මට මිත්‍රයෙක් වෙලා ඉන්න ඕනි ඉස්සෙල්ලා. අනිත් කට්ටියට කරන්න කලින් මට මිත්‍රයෙක් වෙලා ඉන්න ඕනේ. මගේ ජීවිතේ පහසුව සදා ගන්න ඕනේ. තමුන් අර කබලක ඉඳගෙන ලිපක ඉඳගෙන වෙන වටපිටාවේ කට්ටියට පහසුව සලසන්න අමාරුයි. එහෙම අමාරුයි. එහෙම පහසුව සැලසුවත් ඒක පහසුවක් නෙමෙයි, ගොඩක් වෙලාවට අපහසුවක් තමයි වෙන්නේ. ඊට කලින් තමුන්ට මේ ජීවිතේ පහසුවක්, තමුන්ගේ යම්කිසි සැනසීමක් ළඟා කරගත්ත කෙනෙක්ට අන්න පුළුවනි වටපිටාවේ ඉන්න කට්ටියටත් කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්න. කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්න. ඉතින් අපිට ওই විදිහේ කල්යාණ මිත්‍රයෝ වෙනකොට විවිධ අවස්ථා ගොඩ නැගිලා එනවා. විවිධ අවස්ථා ගොඩ නැගිලා එනවා. දැන් අපි ওই වැඩ කටයුතු කරගෙන ඉන්නකොට ඒ වටපිටාවේ මිනිස්සු එක්ක ගනුදෙනු කරනකොට අපි නොයෙකුත් කුහකකම්, නොයෙකුත් අධාර්මික වැඩ, නොයෙකුත් සුදුසු නැති දේවල් කරන්න පෙළඹෙනවා. නොයෙකුත් උදහස් ඇතුව තමයි මේවා කරන්නේ. නමුත් අන්න ඒ ද්‍රෝහි වීම තුලින් අන තමුන්ට දවසක විපාකයක් ගැලපිලා එනවා. තමුන්ට විපාකයක් ගැලපිලා එනවා. ඉතින් කවුරු තරඟයට ආවත්, කවුරු අභියෝග කරන්න ආවත් අන්න ඒ පිරිසට ද්‍රෝහි නොවි ඉන්න පුළුවන් නම් මේ තැනට තමුන්ගේ හිතේ සැනසීමක් තියෙනවා. තමුන් කාටවත් එහෙම මූණ දෙන්න බැරි වැඩ කරලා ආවේ නැහැ කියලා යම්කිසි සැනසීමක් මේ හිත ඇතුලේ තියෙනවා. ඕන සභාවකට යන්න පුළුවන් හැකියාවක් මේ හිත ඇතුලේ තියෙනවා. මොකද මේ සභාවේ ඉන්න කෙනෙක් මට මේ විදිහට චෝදනාය කරයි කියලා බය වෙන දෙයක් නැහැ. මොකද අන්න කෙනෙක්ට ද්‍රෝහි වෙලා, කෙනෙක්ට ඒ විදිහට වැරදි වැඩක් කළා, මූණ දෙන්න බැරි වැඩක් කළා අපි ඇවිල්ලා තියෙනවා නම් අනේ තැනත්තව දකින්නකොට අපේ හිතේ මකුවීමක්, හැකිලීමක් දකින්න පුළුවන්. ඒ සභාවකට යනකොට අපේ හිතේ මකුවීමක්, හැකිලීමක් දකින්න පුළුවන්. මොකද්ද හේතුව? අන්න අර පිරිසට ද්‍රෝහි වුණ බව තමුන්ගේ හිතම දන්නවා. තමුන්ම දන්නවා. අනේ මේ විදිහේ නැති කෙනෙක්ට කිසි බයක් නැතුව, සැකයක් නැතුව ඕන තැනකට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද අපි මුකුත් එහෙම වැරදි වැඩ කළා, මිනිස්සුන්ට මුහුණ දෙන්න බැරි වැඩ කළා නෑ කියන විශ්වාසයක් තමුන්ට දකින්න පුළුවන්. ඒ විදිහේ ශක්තියක් තමුන්ගේ හිත ඇතුලෙන් දකින්න පුළුවන්. ඉතින් ඔය රැකී ආරක්ෂා කරන කට්ටියට ඕවා ඉතින් හොඳට අත්දකින්න පුළුවන්. රැකී ආරක්ෂා කරනකොට තමුන්ට තර්ජනයක් වෙන කෙනෙක්. එහෙම නැත්නම් තමුන්ට අභියෝගයක් වෙන කෙනෙක්. තමුන්ගේ ඩිපාර්ට්මන්ට් එකේ තමුන්ගේ තනතුරට අභියෝගයක් වෙන කෙනෙක් ඉඳියොත් අන්න අපි මොකද කරන්නේ? මේ තැනත්තගේ කකුලෙන් අදින්න කොහොම හරි පෙස්සමක් ගහන්න තමයි අපේ උත්සාහය.
ඒක තමයි අපේ උත්සාහය. මොකක් හරි වරදවන්න තමයි අපේ උත්සාහය. නමුත් ඇත්තටම අලුතෙන් කෙනෙක් ආවත් ඒ තැනත්ත ආවත් අනේ තැනතට මේ දේ කියලා දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට වැඩ කරන්නේ. මෙන්න මේ විදිහට තමයි හරියට මේ වැඩේ කරන්නේ කියලා දෙන්න පුළුවන්. අනේ කියලා දීම තුලින්ම tamunට අන්න දවසක මේ තැනට අභියෝගයක් වුණත් ඒකට මුහුණ දීමේ ශක්තියක් ඉදිරිපත් වෙලා එනවා. විශේෂයෙන් ඔය රැකී ආරක්ෂා කරන තැන්වල සමහරව අපි දැකලා තියෙනවා යනකොට අන්න ඉතින් මොකද වෙන්නේ වටපිටාවේ ඉන්න ඔක්කොමලාගේ දොස් කියලා තමයි යන්නේ. මේ යන මිනිස්සයා අස් වෙලා යන මිනිස්සයා වටපිටාවේ ඉන්න ඔක්කොමලාගේ දොස් කියනවා. මේ තැනත්තා මෙහෙමයි මේ විදියට මේ මට වැඩ කරගන්න බැරි වුණා මෙහෙමයි කියලා. ඉතින් එහෙම කියලා වැඩක් නැහැ. දොසක් කියනවනේ ඉන්න කාලේ කිව්වනම් තව හොඳයි. යනකොට ඉතින් ඔක කියලා ගියා කියලා ඇති වැඩේ මොකද්ද? ඊට වැඩිය හොඳයි. අන තමුන් යනවා කියන අදහසින් මේ කාපු තැන කැත කළා ජරා කරලා යන්න ඕනේ නැහැ කියන අදහසින් පිට වෙලා ගියා නම් ඊට වැඩිය බොහොම ගරු නම්බුවක් තියෙනවා. ඊට පස්සේ තමුන් පාවිච්චි කරපු ඒ ඊමේල් අනම්මනම් තොරතුරු විනාශ කරලා යන කට්ටිය ඉන්නවා. මේ රැකී ආරක්ෂා කර ඉඳලා අනේ යනකොට අර තමුන්ගේ පාවිච්චි කරපු දේවල් ඒවා විනාශ කළා ඒවා නොදී අන්න පිට වෙලා යනවා. අන්න ඔය වගේ දේවල් අපිට දකින්න පුළුවන්. ඒ වෙනුවට අන්න මෙන්න ඊමේල් ටික මෙන්න බාර ගන්න. මෙන්න මෙහෙමයි මේ වැඩේ කරන්නේ කියලා බාර දීලා ගියා නම් අන්න පස්සේ දවසක වුණත් තමුන්ට අන්න ඒ පිරිස දැක්කත් මක්කු වෙන්න හේතුවක් නැහැ. ඒ පිරිස දැක්කත් මේ හිතේ යම් කිසි සැකයක් ප්‍රශ්නයක් මතුවෙන්න හේතුවක් නැහැ. තමුන්ට මුහුණ අකුල ගන්න හේතු වෙන්නේ නැහැ. මොකද අන්න තමුන් කල්යාණ මිත්‍රයෙක් විදිහට වැඩ කළා තියෙනවා. අනේ මේ විදිහට වැඩ කරන කෙනෙක්ට මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කියන ආනිසංස දකින්න පුළුවන්. මේ ආනිසංස දකින්න පුළුවන්. තමුන් යම්කිසි වැඩක් කරන්න ගියොත් අන්න ඒක සාර්ථක වෙනවා කියලා දකින්න පුළුවන්. තමුන් යම්කිසි පිරිසකකින් වටපිටාවෙන් යම්කිසි ගරුණම්බු ලබනවා කියලා දකින්න පුළුවන්. තමුන්ට එහෙම නිතර කරදර බාධක වලට ලක් වෙන්න වෙන්නේ නැහැ කියලා දකින්න පුළුවන්. අර මේ ප්‍රතිපදාවේ ආනිසංස. ඉතින් ඕකෙම අනිත් පැත්ත දැක්කලා තියෙනවානේ. කොහේ ගියත් නිന്ദා ලබන, කොහේ ගියත් කරදර බාධක ලබන පුද්ගලයෝ දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද අන්න පාප මිත්‍රයෝම වෙලා ඉඳලා සංසාරේ පුරාවට. මිත්‍රයන්ට ද්‍රෝහි වීම කර ඉඳලා සංසාරේ පුරාවට. ඉතින් මොනවා කරන්න ගියත් අන්න වරදින දිශාවට තමයි මේක ඉලක්ක වෙලා තියෙන්නේ. වරදින දිශාවට තමයි මේක එල්ලෙලා ඉන්නේ. අන්න අපිට නොපෙනෙන පැත්තක් තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. අපිට ඔය ආර්ථික නියාම වලට අනුව නම් ඕවා හරියන දේවල් නෙමෙයි. නමුත් අන්න යටින් ඊට වැඩි ප්‍රබල ධර්මතාවයක් වැඩ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ ධර්මතාවය අපිට කොයි දේ කරන්න ගියත් වරද්දන ස්වභාවයට වැරදි විදිහට එල්ල වෙන්න පුළුවන් හැකියාවක් එහෙම අනතුරක් තියනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් එහෙම හිතන කල්පනා කරන කෙනෙක්ට පුළුවනි අන්න මොන කරදර බාධකයාවත් තමුන්ට කොයි කෙනා හරස් වුණත් අන්න ද්‍රෝහී නොවි ඉන්න, කල්යාණ මිත්‍රයෙක් වෙමින් ඉන්න තමුන්ට උත්සාහ කරන්න පුළුවන්. ඉතින් ඒක බොහෝ කාලයක් තමුන්ට හිත සුව පිනිස පවතිනවා කියලා දකින්න පුළුවන්. දැන් අපි කියනවා පාප මිත්‍රයෝ හින්දා තමයි මම විනාශ වුනේ කියලා කියනවා. ඔය මාද්‍රව්‍ය වලට නොයෙකුත් සූදු කෙලි වලට ඇබ්බැහි වුණ කට්ටිය කියනවා මගේ මුළු දවසම ගෙවෙන්නේ මෙන්න මේ ඇබ්බැහිය මත පදනම් වෙලා. මං උදේ පාන්දර ඇහැරිච්ච ගමන් කල්පනා කරන්නේ අද දවසට මගේ මත්පැන් ටික හොයාගන්නේ කොහොමද? මගේ ඒ අවශ්‍ය ප්‍රමාණය හොයාගන්නේ කොහොමද? ඉතින් තැනැත්තේ සඳහන් කරනවා මොකද්ද මම හරියට අර ගහක අවශ්‍ය පමණට ගෙඩි කඩා ගන්න පුද්ගලයෙක් වගේ. මම හොරකම් කරන්නේ මට අර ෂොට් එකට අවශ්‍ය ගාන විතරයි. එතනින් එහාට මම හොරකම් කරන්න යන්නේ නැහැ. ඒක හොරකම් කරගත්තා. මම එතනින් එහාට මගේ වැඩේ කරගෙන මගේ පාඩුවේ ඉන්නවා කියලා මේ තැනත්තා සඳහන් කරනවා. අන්න ඒ පමණට මේ ඇබ්බැහිය එහෙම නැත්තම් පාප මිත්‍ර ආශ්‍රය තමුන්ට දියුණු වෙලා ඇවිල්ලා තියෙනවා. තමුන්ට එච්චර ප්‍රතිඵල අත්කර දීලා තියෙනවා. ඉතින් මේ පිරිස් ගොඩක් වෙලාවට සඳහන් කරන දෙයක් තමයි අන්න මම විනාශ වුණේ මේ පාප මිත්‍රයෝ හින්දා. වැරදි මිත්‍රයෝ හින්දා තමයි මම විනාශ වුණේ. මාව විනාශ කරේ මෙන්න මේ පාප මිත්‍රයෝ කියලා මේ පිරිස් සඳහන් කරනවා. නමුත් ඇත්තටම පරණ ඇරියස් එකක් තමයි ඔය ගෙවිලා තියෙන්නේ. පරණ කාලෙක තමුන් පාප මිත්‍රයෙක් වීමේ ප්‍රතිඵලයක් තමයි ඔය ලැබිලා තියෙන්නේ. ඒ විදිහේ ප්‍රතිඵලයක් තමයි ලැබිලා තියෙන්නේ. අපිට පේන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේට පෙනීලා කියනවා අන්න කෙනෙක් පාප මිත්‍රයෙක් වුණොත්
අන්න ඒක කැරකිලා එනවා. අනිත් පැත්තට කැරකිලා එනවා. ඉතින් එහෙම නොවන කෙනෙක්ට පේනවා අන්න පාප මිත්‍රයෝ කියන જાතිය හම්බු වෙන්නෙත් බොහොම කලාතුරකින්. බොහොම කලාතුරකින් තමයි පාප මිත්‍රයෝ කියන જાතිය හම්බු වෙන්නේ. ඒ හම්බුණත් අපි හිතමු කොහොම හරි හම්බුණා කියලා. හම්බුණත් තේරෙනවා මේ තැනත්තා එච්චර සුදුසු නැහැ. වචන දෙක තුන කතා කරනකොට තේරෙනවා මේ තැනත්තා එක්ක වැඩි ආශ්‍රය එච්චර සුදුසු නැහැ කියලා. අන්න තමුන්ගේ හිත විසින්ම කියනවා මේක එච්චර සුදුසු වැඩක් නෙමෙයි. මේ තැනත්තව අනුගමනය කිරීම සුදුසු වැඩක් නෙමෙයි. අන්න පාප මිත්‍රය හම්බුණත් ඒගොල්ලොත් පිටපාරෙන්ම වෙන් වෙලා යනවා. පිටපාරෙන්ම ඉවත් වෙලා යනවා. එන්නේ විදිහේ ආනිසංස දකින්න පුළුවන්. මොකද අන්න තමුන් කාටවත් පාප මිත්‍රයෙක් නොවි ඉන්න. ඒ වගේම අතීතේ තමුන් කාටවත් පාප මිත්‍රයෙක් නොවීමක් පුරුදු කරලා තියෙනවා. අන්න ඒකේ ආනිසංස විදිහටම අන්න පාප මිත්‍රයෙක් නොවීමේ හැකියාවක්, පාප මිත්‍රය නොලැබීමේ හැකියාවක් තමුන් තුළ වර්ධනය වෙලා එනවා. ඉතින් දැකලා ඇති කෙනෙක් ඔන්න සමහරවිට සූදු කෙලි. සූදු කොච්චර කෙලියත් අන්න කවදාවත් දිනන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම පරදින කට්ටිය දැකලා ඇති. ඊළඟට යම් කිසි මොකක් හරි පාප කර්මයක් කරන්න ගියත් ඒක කරගන්න හැකියාවක් නැහැ. කරගත්තත් මහා කරදර බාධක ගොඩක් මැද්ද තමයි ওই පාප කර්මේ කෙරෙන්නේ. ඉතින් අපිට හිතෙන්නේ මේක මේ මොකද්ද මේ කියලා. බැලුව ඇත්තරම පෙර කරපු පිනක් කුසලයක් තමයි ওই ලෝකෙන ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද අන්න සූදු කෙලින්න ගියත් හැමදාම පරදිනවා. හැමදාම පරදිනවා. සතෙක් මරන්න ගියත් මොකක් හරි වෙලා ඒක කරගන්න බැරුව යනවා. කාම මිත්‍යාචාරය හැතිරෙන්න ගියත් අන්න මොකක් හරි වෙලා ඒක කරගන්න බැරුව යනවා. මොකද්ද? අන්න පෙර කරපු කුසලයක් පිටිපස්සෙන් ලෝකෙන ඇවිල්ලා. ඊළඟ අනිත් පැත්තේ කට්ටිය හිතලා බලන්න. අර නිකන් වැරදිලා නිකන් චිට් එකක් දැම්මොත් ඒකත් ඇදෙන ගානට. නිකන් වැරදිලා නිකන් අර ගණන් කළ අස්සේගේ නමක් කිව්වොත් ඌ දිනන ගානට පුද්ගලයොත් ඉන්නවා. එහෙම කට්ටියක් ඉන්නවා. මරන්න හිතුනොත් සතෙක් මරන්න හිතුනොත් අන්න සතා ළඟට ඇවිල්ලා කඩුවකුත් දික් කරන ගානට පුද්ගලයෝ ඉන්නවා. අන්න දීර්ඝ කාලයක් තිස්සේ පාප මිත්‍ර බව පිළිබඳ නැමියාවක් පුරුදු කරලා තියෙනවා. ඒ විදිහේ ශක්තියක් තමුන් තුළ පුරුදු කරලා තියෙනවා. ඉතින් ඒ පුරුදු කරන දිශාවට මේ සංසාර ගමන අරගෙන යනවා. හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්. තමුන් යම්කිසි දිශාවකට එල්ල කරනවාද, පුරුදු කරනවාද, අන්න ඒ දිශාවට අපේ ගමන යෙදෙනවා. අපේ ගමන යෙදෙනවා. ඉතින් කෙනෙක් අන්න මේ කල්යාණ මිත්‍රයෙක් වෙලා, තමුන් හොඳ මිත්‍රයෙක් වෙලා කාලය ගත කරන්න උත්සාහ කරනවා නම් අන්න ඒ දැනතන මෙන්න මේ කියපු විදිහ ආනිසංස දකින්න පුළුවන්. ඒ විදිහ ආනිසංස දකින්න පුළුවන්. තමුන් ධර්මයේ මේ මාර්ගයකට යොමු වුණත් වරදින් නැතුව හරි තැනකට එකතු වෙනවා, හරි තැනකට යොමු වෙනවා කියලා දකින්න පුළුවන්. දකින්න පුළුවන්. ඔන්න දැන් මගේ පෞද්ගලික අත්දැකීමක් කිව්වොත් මොකක්ද? අන්න මේ ධර්මයේ හොයාගෙන යන දවසක මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මොකක්ද කියලා හොයන දවසක අන්න කෙලින්ම හම්බුනේ ලොකු ස්වාමීන් වහන්සේ තමයි. ඊළඟට කෙලින්ම ආවේ මෙතෙන්ට තමයි. ඉතින් කෙනෙක් මෙතෙන්ට ආවට පස්සේ අහනවා ගුරුවරු කී දෙනෙක් ගැන හොයා බලලාද මෙතෙන්ට ආවේ කියලා මගෙන් අහනවා. ඉතින් මං කියනවා මේ තමයි පළවෙනිම ගුරුවරයා. ඈ කියලා කට ඇරෙන ගානට. ඊට පස්සේ තැන් කීයකට ගිහිල්ලාද මෙතෙන්ට ආවේ කියලා අහනවා. මේ තමයි පළවෙනි තැන කියලා පිළිතුරු දුන්නාම අපි නම් ගුරුවරු 10ක් විතර ආශ්‍රය කළා තමයි යන්තම් මේ හරි තැන හොයාගත්තේ. අපි නම් ස්ථාන 10 15කට ගිහිල්ලා තමයි හරි තැන හොයාගත්තේ කියලා පිළිතුරක් ඇහලා තියෙනවා. ඉතින් මේ විදිහේ දේවල් දකින්න පුළුවන්. අන තමුන් යම් කිසි විදියක ගුණයක්, ඒ ශක්තියක් පුරුදු කරොත් තමුන්ට පිහිටක් ශක්තියක් අවශ්‍ය දවසක අන්න ඒ ගුණය, ශක්තිය තමුන් හරි දිශාවට එල්ල කරනවා. අපිට දකින්න පුළුවන්. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කියන ආනිසංස දකින්න පුළුවන්. පාප මිත්‍රයෙක් ආවත් අර මහා නුගරුකක් හුළඟෙන් හොල්ලන්න බෑ වගේ මේ පාප මිත්‍රයාට මේ තැනත්තව හොල්ලන්න බෑ කියලා දකින්න පුළුවන්. යන එනකොට තමුන්ට කරදර බාධකයක් වෙන්නේ නැහැ කියලා දකින්න පුළුවන්. සොරු තමුන්ට අනතුරු කරන්නේ නැහැ කියලා දකින්න පුළුවන්. ඉතින් මේ විදිහේ ශක්තියක් අප ඇතුලේ දියුණු කරගන්න අපිට හැකියාවක් තියෙනවා. ඒ විදිහේ ක්‍රමයක් අපිට පෙන්වලා දීලා තියෙනවා. ඉතින් බලන්න තමුන් ඇතුලේ මෙන්න මේ පාප මිත්‍රයෙක් වෙනව වෙනකොට කල්යාණ මිත්‍රයෙක් වෙන ශක්තියක් ටිකෙන් ටික දියුණු කරගන්න පුළුවන්. අර වැරදි දිශාවට ඉලක්ක කරලා තියනව වෙනුවට හරි දිශාවට මේක ඉලක්ක කරගන්න පුළුවන්ද කියලා උත්සාහයක් දරන්න. අනේ වගේ උත්සාහයක් සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා සඳහන් කර. සාදු සාදු සාදු. ඔබ වහන්සේට ඊටමත් පිං අපට ඊට සාරවත් ධර්ම දේශනාවක් කිරීම සඳහා
මට අද විශේෂ දැනුම් දීමක් කරන්න තියෙනවා. ලැබෙන සතියේ අපේ මේ වැඩසටහන පැවැත්වෙන්නේ නැහැ. මේ ලැබෙන සතියේ ඉරිදා දවසක් මේ ගරු ස්වාමින් වහන්සේලාට සීමා මාලකය තුල එක් රැස්වීමට තියෙන නිසා ලැබෙන සතියේ වැඩසටහන අපි අවලංගු කරනවා. අන්නතුරු සතියේ සිට නැවත සුපුරුදු පරිදි ඒ වැඩසටහන පවත්වනවා. තවත් දැනුම් දෙන්න කාරණා තියෙනවා මේ කමඨහන් වාර්තා ලිවීම සම්බන්ධව. මේ සතිමත් ඇවිදීමයි සතිමත් පරියන්කේ ගැන විස්තර ලබා ගැනීම සඳහා අවශ්‍ය වීඩියෝ මේ තියෙන ලින්ක්ස් වගේක් මම ලින්ක් මේ chat section එකේ සඳහන් කරලා තියෙනවා. ඒ බලන්න. ඒ වගේම කමඨහන් වාර්තා ඉදිරිපත් කිරීම සඳහා Google form link එකත් email ලිපිනයත් සඳහන් කරලා තියෙනවා chat section එකේ. තවත් අපි කමඨහන් වාර්තා ලියන්නේ කොහොමද කියලා මේ කරුණු 5කින් මම විස්තර කරන්නම්. පළමුවෙන්ම මූල කර්මස්ථානයේ තමන් කළ දේ කුමක්ද කියලා සඳහන් කරන්න. උදාහරණ වශයෙන් සක්මන හෝ පර්යංකේ ආස්වාස ප්‍රාස්වාසයේද නැත්නම් උදරයේ පිම්බීම හැකිලීමද එසේත් නැතිනම් හිඳගෙන සිටින ඉරියව්වද කියලා සඳහන් කරන්න. දෙවන කාරණේ මූල කර්මස්ථානයේ වෙත සිහිය යොමු කළ ආකාරය සහ මෙනෙහි කළ ආකාරය. උදාහරණයක් වශයෙන් මම සැහැල්ලුවෙන් ඇවිදිමින් පාද පොළවේ වදින ආකාරය ගැන සිහිය යොමු කළෙමි. 3. එසේ සිහිය යොමු කළ විට දැනුණ විස්තර. උදාහරණ මුලදී අපහසුතාවයක් දැනුණ නමුත් ක්‍රමෙන් පාද ගැන සිහිය යොමු විය. පොළවේ රළු ගතිය, ගල් පෑගෙන ආකාරය ගැන දෙපතුලට දැනුනි. කකුලේ විලුඹ මුලිනුත් ඇඟිලි පසුවත් පොළවේ වදිනවා දැනුනි. 4. දල වශයෙන් කොපමණ වේලාවක් එක දිගට සතිය පිහිටවීමට හැකියාව ලැබුණාද යන්න සඳහන් කරන්න. උදාහරණ මට පියවර 6ක් 7ක් පමණ ඇවිදීමේදී එක දිගට සතිය පිහිටවීමට හැකියාව ලැබුණා. 5. සතියට හසු වෙනත් කරුණු සහ අපහැදිලි යමක් ඇතනම් විමසන්න. උදාහරණ ඇවිදින විට අතීත සිදුවීමක් ඔස්සේ සිත නැවත නැවත දිවීම බාධාවක් ලෙස දැනුනි. හිසෙහි බරගතියක්ද දැනුනි. මේ විදිහට කරුණු 5කින් ඔබගේ වාර්තාව අප වෙත එවන්න. මේ අපි දීලා තියෙන Google form එක පාවිච්චි කරන්න නැත්නම් email ලිපිනයට කෙලින්ම එවන්න. දැන් ප්‍රශ්න අහන අත උස්සලා ප්‍රශ්න අහන්න තියෙනවා නම් කවුරු හරි කරන්න. දැන් මම නදීප් මහතාට යොමු වෙනවා ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න කියලා. මේ ලබන සතිය අපිට පොය දවසක් නේ එදිලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා සති දෙකකට සැරයක් එකතු වෙලා පොය කරන්න කියලා. සති දෙකකට සැරයක් එකතු වෙලා පොය කරන්න කියලා. ඉතින් ඔය සති දෙකෙන් දෙකට එන පොයක් ඉරිදට වැටිලා තියෙනවා ලබන ඉරිදට. ඉතින් අර අවුරුදු 80000ක් විතර ආයුෂ තියෙන බුදුවරු නම් ඉතින් කියන්නේ අවුරුදු 6කට විතර සැරයක් ඇවිල්ලා පොය කරාම ඇති කියලා. අපිට එච්චර ආයුෂ නැති හින්දා 100 හින්දාද කොහෙද සති දෙකකට සැරයක් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා. ඉතින් ඒක හින්දා තමයි ලබන සතියේ වැඩේ අමාරු වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. නදීප් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ලයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. භාවනා කිරීමේදී පරතෝ සංකල්පෙන් බැලීම යන්න පැහැදිලි කර දෙනමෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ පතමි. ප්‍රශ්නය අවසන් ස්වාමීන් වහන්සේ. කෙටි ප්‍රශ්නයක්. හොඳයි. ඒ කියන්නේ දැන් මේක ඇත්තටම මේ දැන් අපි කරගෙන යනකොට මේක පුරුදු කරනකොට අපිට දැන් සාමාන්‍යයෙන් අපිට මේ භාරය එහෙම නැත්නම් අපි ළඟ තියෙන මේ බර ඇත්තටම මගේ දෙයක් කියලානේ අපේ අදහස තියෙන්නේ. යම් කිසි අදහසක් මගේ හිතට ආවොත් මම හිතුවා කියන අදහසක්නේ අපේ තියෙන්නේ. එහෙම නැත්නම් මම යම් කිසි දෙයක් කරනවා කියන අදහසක්නේ අපේ තියෙන්නේ. ඉතින් එහෙම තමයි අපි මේ වැඩේ පටන් ගන්නෙ. එතකොට අර මම කියලා කෙනෙක් නැහැ කිව්වට තියෙනවා කියන අපි හිතමු උපකල්පනේ.
assumption එකෙන් තමයි අපි පටන් ගන්න. ඉතින් එහෙම පටන්ගෙන මේ හරි මම ඉන්නවා. හරි මම ඇවිදිනවා කියන එක කොහොමද දැනෙන්නේ කියලා බලන්න. මම වාඩි වෙලා ඉන්නවා කියන එක කොහොමද දැනෙන්නේ කියලා බලන්න කියලා යම් කිසි ප්‍රතිපදාවක් අපි පුරන්න උත්සාහ කරනවා. ඒ විදිහේ දෙයක් පුරුදු කරන්න අපි උත්සාහ කරනවා. ඉතින් එහෙම පුරුදු කරනකොට එහෙම උත්සාහවත් වෙනකොට ඉතින් අපි මේක අපිට නොයෙකුත් දේවල් ඉදිරිපත් වෙලා එනවා. නොයෙකුත් දේවල් ඉදිරිපත් වෙලා එනවා. ඒ ඉදිරිපත් වෙන්නේ මේ දැන් කරන්න ඕනේ මේ මට්ටම වුණා වගේ අදහසක්, ඒ වගේ ශක්තියකුත් ඇතුව තමයි මේ දේවල් ඉදිරිපත් වෙන්නේ. ඒ දේවල් අපිට ගලාගෙන එන්නේ. ඉතින් එහෙම ගලාගෙන එන දේවල් අනුන්ගේ දෙයක් වගේ බලන්න කියලා අපි කියනවා. මොකද මගේ නෙමෙයි මේ වෙන කෙනෙක්ගේ දෙයක් වගේ බලන්න කියලා අපි කියනවා. මොකද අන්න මගේ කරගත්තොත් මම කරනවා කරගත්තොත් පොඩ්ඩක් අමාරුයි. ඒ වෙනුවට පොඩ්ඩක් අන්න එහා ගෙදර වැඩක් බලා ඉන්නවා වගේ පොඩ්ඩක් මේක දිහා බලන්න, මේක පිළිබඳ අදහසක් ඇති කරගන්න කියලා අපි කියනවා. එහෙම නැත්නම් හිස් විදිහට අර මොගරාජ හාමුදුරන්ට කියන්නේ මේ ලෝකෙ හිස් හැටියට බලන්න කියලා. මේක හිස් හැටියට බලලා මෙන්න මේ සිහිය පිටවන්න පුළුවන්ද කියලා අපි උත්සාහ කරනවා. ඊළඟ තුච්ච විදිහට බලලා සිහිය පිටවන්න පුළුවන්ද කියලා අපි උත්සාහ කරනවා. එහෙම නැත්නම් බිඳෙන කැඩෙන දෙයක් විදිහට බලලා මේක සිහිය පිටවන්න පුළුවන්ද කියලා උත්සාහ කරනවා. ඉතින් මොකද්ද මේ එක්වීම? අන්න අර දේවල් ඉදිරිපත් වෙනකොට, දේවල් ඉදිරිපත් වෙලා එනකොට මේක මගේ දෙයක් වෙනකොට මම වෙන කෙනෙක්ගේ දෙයක් විදිහට මට බලන්න පුළුවන්ද? මේක හාරයක් ඇති දෙයක් වෙනකොට මේක හිස් දෙයක් විදිහට මට බලන්න පුළුවන්ද? මේක හොඳ ස්වරූපෙට තියනවා වෙනකොට මේක බිඳුණු දෙයක් විදිහට මට බලන්න පුළුවන්ද? මේක උසස් දෙයක් වෙනකොට මේක තුච්ච දෙයක් විදිහට මට බලන්න පුළුවන්ද කියලා අන්න ඒ විදිහේ හික්මීමක් සහිතව තමයි අපි යන්නේ. ඒ විදිහේ හික්මීමක් සහිතව තමයි යන්නේ. අනේ එහෙම හික්මීමක් ඇතුව ටිකෙන් ටික මේ ප්‍රතිපදාව වඩනකොට අන ටිකෙන් ටික මේ බලන ස්වරූපේ අර මුලින් ආයාසයෙන් බැලුවට මොකද ටිකෙන් ටික තමුන්ටම තේරෙනවා මොකද්ද අන්න මේක මේ මගේ දෙයක් කියලා හිතාගෙන ඉඳියට මේක මගේ පාලනයක් නෑ. මගේ පාලනයකට මේක ලක් කරන්න අමාරුයි, අපහසුයි කියලා දකින්න පුළුවන්. ඊළඟ මේක හොඳට මේ පිරිච්ච දෙයක් කියලා හිතුවට මේක හිස් දෙයක් ස්වභාව ඇති කියලා මේක දකින්න පුළුවන්. මේක හොඳට පැලුන් නැති, බිඳුණු නැති දෙයක් කියලා හිතුවට මේක බිඳිච්ච දෙයක් ඇති ස්වභාවයක් කියලා දකින්න පුළුවන්. මේක හොඳ වටිනා කියලා දෙයක් කියලා හිතුවට මේක තුච්ච ස්වභාවයක් ඇති දෙයක් කියලා දකින්න පුළුවන්. අනේ විදිහට මේක ටිකෙන් ටික තමුන්ටම අත්දකින්න හැකියාවක් තියෙනවා. තමුන්ටම අත්දකින්න හැකියාවක් තියෙනවා. ඉතින් අර සච්චක නිගණ්ඨ පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා මම නම් කියන්නේ මේක මගේ කියලා. මේක අනුන්ගේ දෙයක් නෙමෙයි මගේ කියලා තමයි කියන්නේ. මේක මගේ ආත්මය කියලා තමයි මම කියන්නේ. ඔබ වහන්සේ ඊට වැඩි විරුද්ධ මතයක් දක්වනවාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඊට බුදුරජාණන් වහන්සේ කියනවා මම ඊට වැඩි විරුද්ධ අදහසක් තමයි ගන්නෙ. අයියෝ බුදුරජාණන් වහන්සේට වැරදිලානේ, ඔබ වහන්සේට වැරදිලානේ කියලා මෙන්න මේ නිගණ්ඨ පුත්‍රයා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා හරි එහෙමනම් අපි කතා බහ කරලා බලමු. දැන් ඔය මූණ කැතයි, රූපේ කැතයි. ඕක ලස්සන කරගන්න ඔබට හැකියාවක් තියනවද කියලා අහනවා. දැන් මගේ නම් මට ඕන විදිහට පවත්වන්න පුළුවන් වෙන්න එපා. අන්න ඒ වචනෙන්ම අර තියුණ අදහස ඉවරයි. මගේ දෙයක් කියලා තියුණ අදහස ඉවරයි. ඒ වෙනුවට අනුන්ගේ දෙයක් වගේ ස්වභාවයක් තියෙනවා. අනුන්ගේ දෙයක් වගේ ස්වභාවයක් තියෙනවා. මේ ශරීරේ අපිට මේ කුලියට හම්බෙච්ච එකක්. මේක තමුන්ගේ මගේ කියලානේ අපිට හිතෙන්නේ. මගේ කියලා තමයි හිතෙන්නේ. නමුත් අන්න කුලියට හම්බෙච්ච ගයක් තමයි ඔය තියෙන්නේ. කුලියට හම්බෙච්ච ගයක් තියෙන්නේ. ඒතර කුලියට හම්බෙච්ච ගයක් කියන එක දන්නවනම් අන්න වැඩි ඉස්සර තරම් සෙල්ලම් දාන්න යන්නේ නැහැ. ඉස්සර තරම් වැඩ කිඩ දාන්න යන්නේ නැහැ. මොකද මේක අපේම ගේ නෙමෙයි කියලා හැඟීමක් තියෙනවා. තියෙන මේ වගේ හැඟීමක් වෙන්න නැති ඔය කියන්නේ. බොහෝ පිං සෝයන්වහන්ස මම සහභාගී වෙලා ඉන්න කට්ටියගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා ප්‍රශ්න වාචික ප්‍රශ්න තිබෙනවා නම් රේස් හෑන්ඩ් බටන් එක ඔබලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් ඇසීමට
බලාපොරොත්තු වෙනවා. හොඳයි කියන්න. ස්වාමීන් වහන්සේ සඳහන් කළා ප්‍රපංච සම්බන්ධයෙන් බොහොම කෙටියෙන්. එතකොට දැන් අපි භාවනාවේදී මුලින්ම භාවනාව පටන් ගනිද්දී හිත එක අරමුණකට ගේන්න උත්සාහ කරන එකම ප්‍රපංචයක්ද? එතකොට ඊට පස්සේ ටිකින් ටික ප්‍රපංචයක් හරහාද අපි භාවනාව තුලින් නිප්‍රපංච තත්වයට යන්නේ කියන එක දැනගන්න කැමතියි. ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා. ඔව් ඉතින් දැන් මෙහෙමයි. දැන් මුලින් අපි මේ ප්‍රතිපදාව වඩනකොට අපිට තියෙන්නේ මහා බරපතල ගැටලුවක්නේ. බරපතල විදිහේ ප්‍රපංච කිරීමක්නේ තියෙන්නේ. අර කිරි වෙලෙන්දිගේ කතාව වගේ නැත්තම් අර මොකද්ද භාගිනේය ස්වාමීන් වහන්සේගේ වගේ මොකද්ද තියෙන්නේ මේ මොහොත ඉක්මෝලා ගිහිල්ලා සෑහෙන දුරක් ගිහිල්ලා. ඒ ස්වාමීන් වහන්සේ වර්තමාන මොහොත අවුරුදු ගණනාවකින් ඉක්මෝලා ගිහිල්ලා. ඉතින් එතන ජීවත් වෙනවා. එතන අපි ජීවත් වෙනවා. ඉතින් එන්නේ වගේ තත්වයක තමයි අපි පටන් ගන්නෙ. ඉතින් එතකොට අපි කියමු ඔය දැන් සාමාන්‍ය බාහිර ලෝකෙ ඉන්න කෙනෙක් දිහා බැලුවොත් ඔය ෆෝන් එකක් දිහා බලාගෙන ඉන්න කෙනෙක් දිහා බලන්න. මේ තැනත්තා වෙන්නම ලෝකෙක ගිලිලා ඉන්නවා. Facebook ලෝකෙක වෙන්න පුළුවන්, වෙන මොකක් හරි ලෝකෙක වෙන්න පුළුවන්. අන්න ගිලිලා ඉන්නවා. ඊළඟට තනියෙන් ඔය කල්පනා කර ඔහේ ඉන්න කෙනෙක් බලන්න. අන්න ඒ තැනත්තා වෙන්නම දිශාවක, වෙන්නම ලෝකෙක කාලය ගත කරනවා. ඉතින් එහෙම තියෙන ගැටලුවක් අන්න අපි විසඳන්න යම් කිසි විදිහක මෙනෙහි කිරීමක් අපි අරගන්නවා. ඉතින් ඔය විතක්ක ਵਿਚාර කියලා සඳහන් කරන මොකද්ද? වම තියනවා නම් වම කියලා මෙනෙහි කළා. ඒ වම කියන වචනේ හිත ඇතුලෙන් කියමින් අනේ දැනෙන දැනීම ගැන අපේ අවධානය යොමු කරනවා. දකුණ කියනවා නම් දකුණ කියන එක හිතෙන් කියලා දකුණ දැනෙන දැනීම ගැන අපේ අවධානය යොමු කරනවා. හුස්ම ගන්නවා නම් ඇතුල් වෙනවා කියලා ඇතුල් වෙන එක ගැන අවධානය යොමු කරමින් ඒ වචනේ කියනවා වෙන්න පුළුවන් හිත ඇතුලේ. ඉතින් ඔහොම තමයි පටන් ගන්නෙ. මොකද්ද අන්න අර ලෝකයක් වගේ තියෙන ප්‍රපංචයක් පෙරලන්න අපි පොඩි ගලක් අරගන්නවා. ගලක් අරගන්න වෙනවා. ඉතින් එහෙම තමයි ප්‍රතිපදාව. ඉතින් ওই විදිහට අපි එදා කියල්ලෙන්න උත්සාහ කරා. ඒ කියන්නේ ඔහොම පටන් ගත්ත දේ ටිකෙන් ටික බොඳ වෙලා යන ස්වභාවයක් අත්දකින්නේ කොයි විදිහටද කියලා. අන්න එහෙම බොඳ වෙලා යනකොට මොකද වෙන්නේ? අන්න අර අඩේට ගත්ත දේ ඔන්න දැන් අයින් කරන්න කාලේ එනවා. ඉතින් අපි මේක තදට බදා ගන්නවා, අල්ලලා ගන්නවා හොඳටම. මොකද්ද මේක නම් මට බොහොම ප්‍රයෝජනවත් වුණ දෙයක්. නැවතත් මෙනෙහි කරමින් හුස්ම ගන්නවා, පිට කරනවා කියලා කොහොම හරි පිඹලා හරි හුස්ම අරගෙන මෙනෙහි කරන්න ඕනේ කියලා හිතෙනවා. නැත්නම් නැවතත් කොහොම හරි සක්මන දමලා ගාසලා නවත්තලා මෙනෙහි කිරීමක් කරන්න පුළුවන් තත්ත්වයක් හදා ගන්න ඕනේ කියලා අපි හිතනවා. මොකක්ද දන්න පලංචියේ පදිංචි වෙන්න උත්සාහ කරා. මේ පලංචිය කියන්නේ බොහොම හොඳ දෙයක්. මේකේ මම ගියක් මේකේ පදිංචි වුණා නම් හොඳයි කියලා මේ තැනත්ත උත්සාහ කරනවා. නමුත් ඇත්තටම අන්න පලංචිය බැඳගත්තේ මේ ගේ බිත්තිය උත්ස ගන්න. බිත්තිය ඉස්සුවාට පස්සේ පලංචිය ගලවන්න ඕනේ. ඉතින් ඔය ප්‍රපංච කියන එකේ මූලිකම ස්වභාවය මේ වචනය කියන එකේ මූලිකම ස්වභාවය විදිහට දක්වනවා. මේ විතක්ක ਵਿਚාර කියන දේ තමයි මේකේ මූලය. මේ හිත ඇතුලේ තමයි මේක ප්‍රපංච කිරීම පටන් ගන්නෙ. දැන් මොකක් හරි කෙනෙක් ඇවිල්ලා බැන්න කියන්නකෝ. අන්න අපේ හිත ඇතුලේ කොහොමද මේ වචන කටින් පිට වෙන්න කලින් එන්නේ කියලා බලන්නකෝ. මේ යකා මට මෙහෙම ගුවානේ බලන්නකෝ. මෙච්චර මේ මම මෙහෙම කර ඉඳද්දි කියලා. ඔන්න එන්න කතන්දරයක් කියාගන්න බැරි වේගෙන් ගොඩ නැගිලා එනවා. මම මේ වේගෙන් කියවන්න උත්සාහ කරාට ඊට වැඩි වේගෙන් තමයි ඔක ගොඩ නැගෙන්නේ. මට මෙහෙම කරානේ මෙහෙම කිව්වානේ මෙහෙමයි කියලා ඔන්න ඉතින් ගොඩ නැගිලා එනවා. අන්න ඒක තමයි මේ වචනේ තියෙන මූලික ස්වභාවය. ඉතින් මේ මූලික ස්වභාවය අපි උපකාරයට ගන්නවා මොකක් සඳහාද? අන්න අර මහා තියෙන ප්‍රපංචයක් රිප්ලේස් කරන්න. එහෙම නැත්නම් ඒක අයින් කරන්න. ඉතින් එහෙම අයින් කරලා පටන් ගන්න දේ හැබැයි දවසක තේරුම් ගත යුතු තමයි අර අල්ලගත්ත දේත් අතාරින දවසක් එනවා. ඒක අතාරින දවසක් එනවා. අනේ එදාට ඒක අල්ලන් ඉඳියොත් ඒකත් හරස් වෙනවා අපේ ගමනට. ඒකත් අපේ ගමනට එරෙහි වෙනවා. අන්න ඒකින්ද බලන්න ඒ දවසක් එනවා.
ඉතින් මේ කියන ඒවා හරියට කිරලා මැනලා අරගන්න ඕනේ. ඉතින් අපි මේ පිරිසකටනේ කතා කරන්නේ. ඒතකොට තම තමුන් තේරුම් ගන්න ඕනේ මොන විදිහේ කෙනෙක්ට දෙන උපදේශයක්ද මේක කියන එක. මොන විදිහේ කෙනෙක්ට දෙන උපදේශයක්ද මේ මම ඉන්නේ මොන වගේ තත්යකද කියලා ඒක පොඩ්ඩක් නිකන් අර කම්පනා කරලා යන්න ඕනේ ගමනක් ඇත්තටම. ඉතින් අර සමහර වෙලාවට කෙනෙක් පටලව ගන්න මොකද්ද අර පටන් ගන්න කෙනෙක්ට දෙන උපදේශයක් අහලා එයා පටන් ගන්නවා ඒක කරන්න. ඉතින් ඔහොම ගැටලු තියෙනවා. ඉතින් අර කාලෙත් එක්ක කරලාම තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ හිත ඇතුලෙන් කරන කියවිල්ලත් දවසක තමුන්ගේ හිත විසින්ම කියනවා මේකත් මහාවාදයක්. මේ වාම කියනවා දකුණ කියනවා හරියට අර මාළුකාරයෙක් මාළු කියා ඉන්නවා වගේ. අන්න තමුන්ටම තේරෙනවා තමුන්ගේ හිතම කියනවා මේකත් හෙනවාදයක් මේ කියවිල්ලත් හෙනවාදයක්. ඒකත් අතහැරලා දැම්මනම් තව ටිකක් පහසුයි කියලා. සමහර කෙනෙක්ට අර ශක්තිය පුරුදු කරපු කෙනෙක්ට තේරෙනවා මෙනෙහි කරන්නම හිතෙන්නේ නැති තරමට. වාඩි වෙලා මෙනෙහි කරන්න හිතෙන්නේ නැහැ. මොකද හිතුවාම ඒක කියවන එක වම දකුණ කියන එකත් මේ තැනත්තට මේ පටන් ගන්නකොට ආරම්භ කරන තැනත්තට උනත් හිතෙනවා මේකත් මහවදයක්. ඒකත් මට අතහැරලා දාන්න පුළුවන් හොඳයි කියලා. අනේ විදිහට තමුන්ගේ ශක්තිය උරගාලා බලන ක්‍රමයක් ඉතින් මේක. ඉතින් වැරදියට ගත්තොත් ඉතින් වැරදිනවා. ඉතින් ඒකින්ද බලන්න හැම වෙලේම කල්පනා කරලා බලන්න ඕනේ. හැම වෙලේම හිතලා බලන්න ඕනේ මොන විදිහේ කෙනෙක්ට දෙන උපදේශයක්ද මේක. මම ඉන්නේ මේ ප්‍රතිපදාවේ මොන තත්ත්වයකද? මගේ හිත පෙන්වන මාර්ගේ මොකද්ද? ඔන්න ඔය විදිහට ඉතින් ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් දවසක මේ කියවිල්ල නැති කිරීම තැනට තමයි යන්නේ. මුකුත් නොකිය ඉන්න තැනට තමයි දවසක අපිව අරගෙන යන්නේ. ඉතින් අර මොකද්ද සෙන් කතාවක තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ගහක් මුල ඉන්නවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඉන්න තැනට මේ දෙවිවරු ඇවිල්ලා මල් විසි කරනවා. ඇඟට වැටෙන මල් ලිහිනවා උඩ ඉඳලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අහනවා මොකද මේ මල් විසි කරන්නේ? මොකද මේ මල් විසි කරන්න කියලා අහනවා. ඉතින් මේ දෙවිවරු කියනවා ඔබ වහන්සේ අපිට මේ ශුන්්‍යතාවය පිළිබඳ මේ හිස් බව පිළිබඳ මුකුත් නොකිය ඉන්න දේ පිළිබඳ ලොකු ධර්ම දේශනාවක් සිද්ධ කළා. අන්න ඒක හින්දා තමයි අපි මේ මල් විසි කරන්නේ කියලා මේ දෙවිවරු උත්තර දෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියනවා මම මෙහෙම එකක් කිව්වේ නෑනේ. කියලා මේ ස්වාමීන් වහන්සේ කියනවා. ඉතින් මේ දෙවිවරු කියන ඇත්ත තමයි. ඔබ වහන්සේ කිව්වෙත් නෑ. අපි ඇහුවෙත් නෑ. ඒක තමයි හරීම හිස් බව. ඒක තමයි හරීම නිවන. ඔබ වහන්සේ කිව්වෙත් නෑ අපි ඇහුවෙත් නෑ. ඒක තමයි හරීම නිවන කියලා කියනවා. ඉතින් අන්න ඒ වගේ එකක් හොයාගෙන යන්නේ. ඉතින් ටිකෙන් ටික යමු. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් භාවනාවේදී අපි නොදන්නා තැනකට යන එකත් එතන ප්‍රපංච අඩු තත්වයක් නේද තියෙන්නේ. ඒ කියන්නේ දන්න තැන විතරනේ ප්‍රපංච කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. දන්න තැනට ගියාම මුකු කියන්න දෙයක් නෑ. අර හාමුදුරු දෙවිවරු කියව එක තමයි තියෙන්නේ. මොකද්ද අපි ඇහුවෙත් නෑ, ඔයා කිව්වෙත් නෑ. කියන්නත් බෑ. ඒ වැඩේ ඉවරයි. ඒකනේ කියන්නේ අර බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සමහර වෙලාවට ඔන්න කෙනෙක් අහනවා මේ ස්වාමීනි මේ නිවන කියන්නේ මොකද්ද කියලා අහනවා. අන්න උඹ සීමාව ඉක්මෙව්වා. උඹ ප්‍රශ්න නොඇසිය යුතු එකක් ගැන ප්‍රශ්නයක් ඇහුවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙම උත්තරයක් දෙනවා. ඊට පස්සේ තව ගෝලියෝ ටිකක් දවසක් ඇවිල්ලා අහනවා ඔබ වහන්සේ අපිට කියලා දෙන්න මේ නිවන කියන්නේ මොකද්ද කියලා. මේක හරියට බ්‍රහ්ම ලෝකෙට යනවා වගේද? එහෙම නැත්නම් වෙන මොකක් හරි මේ ලෝකයකට යනවා වගේද? වැවක් මැද්දේ නිකන් පාවේ වැයි ඉන්නවා වගේද? ඒ වගේ දෙයක්ද නිවන කියන්නේ? එහෙම නැත්නම් මේ හිතත් නැති කයත් නැති මුකුත් නැති එකක්ද කියලා අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ටිකක් පැය භාගයක් විතර ඉන්න නැති මං හිතන්නේ. පැය භාගයක් විතර ඉඳලා මුකුත් නොකිය අන්තිමට පැය භාගයකට විතර පස්සේ කියනවා ඔබ ඇසු පැනේට පිළිතුරු නැත මට කියලා කියනවා. ඔයගොල්ලෝ අහපු එකට මට උත්තරයක් නැහැ කියලා කියනවා. ඉතින් අර ගෝලියෝ ටික ඉතින් බලාගෙන ඉඳලා ටිකක් වෙලා ඉඳලා යන්න යනවා. ගියාට පස්සේ අන්න උත්තරයක් දෙනවා. ගියාට පස්සේ ඉතුරු පිරිසක් ඉන්නවනේ තව පිරිසක්. ඒගොල්ලන්ට කියනවා අන්න මම දවසක් ගෙයක් දැක්කා. මේ ගේ ගින්නට හසු වෙලා තියුණා. මේ මිනිස්සු මේ ගේ ඇතුලේ ගිනි ගනිමින් ඉඳියා. මං ඉතින් මොකද කරේ මේ දොර ඇරලා ඉක්මනට පිට වෙලා ඵලයල්ලා කියලා මේ පිරිසට කිව්වට මොකද මේගොල්ලෝ එහෙම අදහසක් නැහැ. මේගොල්ලෝ එහෙම යන පාටක් නැහැ. ඒ වෙනුවට මගෙන් අහනවා මේ ගේයින් පිටතට ගියාම මේ ඉන්න තැනක් තියනවද? වැස්සට එහෙම තෙමෙන්නේ නැති තැනක් තියනවද කියලා
මගෙන් ප්‍රශ්න අහනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අනේ වගේ ඒ දිශාවට යන්නේ ඉතින්. යන යෑමේ සලකුණු තමයි ටික ටික ඉතින් ප්‍රශ්න තමුන්ටම විසඳිලා යන ස්වභාවයක්, ඇහුවත් වැඩක් නැති ස්වභාවයක්. අර දෙවිවරුගෝ වගේ ඔය අපි ඇහුවෙත් නැහැ, ඔයා කිව්වෙත් නැහැ. දෙකම වැඩේ කියන්න දෙයක්වත් නැහැ කියන ස්වභාවයක්. ඉතින් ඒක ප්‍රතිපදාවේ දිනුවක් කියලා තමුන්ටම තේරෙන්න බෑනේ. ඒ ප්‍රකාශයක් තමයි කරන්නේ. ඒ විදිහේ අදහසක් තමයි ඔය දක්වන්නේ. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණ. අවසරයි සෝනහස තව chat section එකට ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා කමටහන බලාපොරොත්තු වෙමින් මට ඒක කියන්න අවසරයි. තව අතකුත් එසවිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මම ප්‍රශ්නේ මුලින්ම ඉදිරිපත් කරන්නම්. ගරු ස්වාමීන් වහන්සේ පසුගිය මාස කිහිපයක් හොඳින් භාවනා කළමි. ගරු ස්වාමීන් වහන්සේ පසුගිය මාස කිහිපයක් හොඳින් භාවනා කළෙමි. මෑත සති 2ක පමණ කාලයක භාවනාවට කැමැත්තක් ඇතත් එය හිතට මතක් වන විට තව ටිකකින් කරනවා කියා කල් දානවා. මෙම තත්වයට මට පිළියමක් කියා දෙන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ වේවා. ප්‍රශ්නය අවසන් ස්වාමීන් වහන්සේ. ඔව් ඉතින් ඕක තමයි සංසාර ගැටලුව. ඉතින් ඔච්චර කාලේ ඕක අරන් ඇවිල්ලා තියෙන්නේ toy හින්දා තමයි. දැන් අඩුම ගානේ හිතන්න දැන් ওই සංසාර ගමන ඇවිල්ලා තියෙන දුර හැටියට ওই බුදුරජාණන් වහන්සේගේ කතන්දර වල හැටියට අපි ඉතින් අතීත කාලයක බුදු වෙනවා කියලා අදිෂ්ඨානයක් ගත්තත් බුදු වෙලත් ඉවර වෙලානේ මෙලහට. බුදුවරුත් අනන්ත ප්‍රමාණයක් පහළ වෙලා ඉවර වෙලා ගිහිල්ලාලු. ඉතින් එච්චරට දුර ගමනක් තමයි ඔය එන්නේ. ඒ ගාමනේ තියෙන නතිය තමයි ඕක. මොකද්ද? අන්න අද නෙමෙයි හෙට කියන අදහස තමයි අපේ හිත ඇතුලෙන් ඉදිරිපත් වෙන්නේ. අද බෑ කියන අදහස තමයි හිත ඇතුලෙන් ඉදිරිපත් වෙන්නේ. ඉතින් අපි මෙහෙම කතා කරාට අපේ අත්දැකීමුත් ඔය වගේ තමයි. මම මේ දවස්වල ගෙදර ඉන්න කාලේ හිතනවා ඉතින් මේ පැවිදි වෙලාම භාවනා කරනවා කියලා හිත ඉන්නවා. අද බෑ හෙට කියලා හිතෙනවා. මොකද අර වැඩ රාජකාරීත් එක්ක හරි අමාරුයි ඉතින් ඇත්තටම. හරි අමාරුයි. ඉතින් අමාරුවෙන් නමුත් යා යුතු ගමනක් තමයි තියෙන්නේ. එහෙම නැති වුණොත් ඉතින් අර දැන් ඔය ගමන ඔය නතිය තමයි ඉතින් යන්නේ. ඉතින් ඕක වෙනස් කරන්න ඕනේ අමාරුවෙන් ටිකක් කඩන්න ඕනේ උත්සාහයෙන්. ඉතින් කඩන ගමන් බලන්න මෙන්න මේ භාවනා නොකරත් කමක් නැහැ. මං ඉන්න වෙලාවේ මෙන්න මේ මට පහළ වෙන අදහස් ගැන සිහිය පීටව ගන්න පුළුවන්ද? මගේ මෙන්න මේ වගේ නතියක් යනවා කියන එක පිළිබඳ සිහිය පීටව ගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් එහෙම ටිකෙන් ටික උත්සාහ කරනකොට තේරෙනවා අන්න මේක මේ ලේසි පහසු නෑ. මේක කඩන්න පොඩක් අමාරුයි. නමුත් අන්න ටිකෙන් ටික මේ නතිය තේරුම් අරගෙන ඒක ගැන දැනගෙන අන්න ඒ විදිහට ටිකෙන් ටික උත්සාහ කරමු. ඉතින් එහෙම උත්සාහ කරනකොට පුළුවනි ඔය නතිය කඩා ගන්න. ඉතින් ඔය හෙට කරනවා අනිද්දා කරනවා කියන එක තමයි ඉතින් මේ සංසාර ගමන පුරාවට ඇවිල්ලා තියෙන්නේ. නමුත් දැන් අපේ ප්‍රතිපදාව මොකද්ද? මේ අද මේ මොහොතේ කරොත් තමයි. ආයි හෙට කතාව විශ්වාසයක් නැහැනේ. දැන් මේ කොරෝනා ඉන්නවා. කොරෝනා ඉන්නවා. ඉතින් හෙට ඉඳීද කියලා කියන්න බෑනේ. ඒ වගේ තමයි ඉතින්. නැත්තම් මේ වාහන එම යන පාරවල වල නේ යන්නේ. හෙට ඉඳී කියලා කියන්න බෑ. ඉතින් ඒකින්ද බලන්න යමක් කරනවා නම් මේ මොහොතේ තමයි. මේ මොහොතේ අද දැන් මේ අවස්ථාවේ කරනවා. කරන්න බැරි නම් බෑ තමයි. අර මම පහුගිය දවසක කිව්වදත් මන්ද අර මහත් එක්ක ඇවිල්ලා ලොකු සයින්නාන්සර් කියනවා සයින්නාන්ස මං හරි කැමැත්තෙන් ඉන්නවා භාවනා කරන්න. මම මේ ආවේ ඒක ගැනම තමයි. මං කාලයක් වෙන් කරගෙන භාවනා කරන්න හරි කැමැත්තෙන් ඉන්නවා. ඔබ වහන්සේගෙන් උපදේශක් ගන්න ආවේ කියලා ලොකු සයින්නාන්සර් කියන හරි දැන් එහෙනම් ඔහොම නැවතියා කියලා කිව්වා. මේ වැත මනුස්සයා වට පිට පොඩ්ඩක් බලලා කියනවා අද නම් බෑ ස්වාමීන් වහන්සේ. මං ඒකට වෙනම වෙන් කරගෙන කාලයක් වෙන් කරගෙන එන්න කියලා කියනවා. ඉතින් අර අහපු තැනම නඩුව පරාදයි. ඊට පස්සේ එහෙම කියලා ගිහිල්ලත් මාස 6ක් විතර එනවා තාම දැක්කේවත් නැහැ. ඉතින් ඕක තමයි ලෝක ස්වභාවය. ඉතින් බලන්න ඕකෙන් අත්මි දෙන්න නම් ඉතින් ඕකේ අනිත් පැත්තට ටිකක් අනුග්‍රහ කරන්න වෙනවා. ඉතින් කරපු කෙනෙක් හින්දා බලන්න ඔය අදහස් පහළ වෙන වෙලාවෙත් අර වෙනම වාඩි වෙලා කරන්න ගියොත් නේ ඔය ගැටලුව තියෙන්නේ. ඒ වෙනකොට බලන්න කරන වැඩේ ගැන සතිමත් වෙන්න පුළුවන්ද? ඊට පස්සේ වාඩි වෙන්න හිතෙන් අනුග්‍රහයක් කරන අවස්ථාවක වාඩි වෙන්න පුළුවන්ද? ඇවිදින්න හිතෙන් අනුග්‍රහයක් කරන අවස්ථාවක ඇවිදින්න පුළුවන්ද? එහෙම බැරි නම්
අන්න යම් වැඩක් කරනද ඒ අවස්ථාවට යොමු වෙන්න පුළුවන්ද කියලා බලන්න. ඔය භාවනා කියන වචනේ දාගත්තාම අර මුලින් තියෙන භා එකක්නේ. එන ඒකත් එක්ක තමයි ගැටලුව එන්නේ. ඒ වෙනුවට බලන්න මේ කරන වැඩේ සිහියෙන් කිරීමේ ප්‍රතිපදාවක් තියෙන්නේ. ඉතින් එතකොට ඒකට අනුග්‍රහයක් විදිහට අපි වාඩි වෙනවා. ඒකට අනුග්‍රහයක් විදිහට අපි ඇවිදිනවා. නමුත් එතනින් එහාට වැඩක් තියෙනවා. ඉතින් ඔය හිතවිලි හිතන වෙලාවෙත් බලන්න මේ හිතවිල්ල මට හිත පිනිස පීඩන දෙයක්ද හිත පිනිස පීඩන දෙයක්ද මේක මම කොහොමද සිහියට අසු කරගන්නේ. ඊට පස්සේ මේ කල් දැමීම තුලින් ඊළඟට එන යෝජනාව මොකක්ද කියලා බලන්නකෝ. කල් දාලා මොකක් හරි ඊළඟට කරන්න ප්ලෑන් කරනවනේ. අන්න ඒක මොකක්ද කියලා බලන්න. අන්න ඒ විදිහට කරගෙන යමු ඉතින් නේ. අතක් එසවිලා තිනවා ස්වාමීන් වහන්සේ මම ඉල්ලා සිටින්නද ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. විජිත මහතා හෝ මහත්මිය අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ගරු ස්වාමීන් වහන්සේ අර මිත්‍රෝහි මුණ නිසා මේ ආත්මය විපාක ලැබුණා කියමුකෝ. ඉතින් මුල ටික ඇහුන්නේ නැහැ අපිට මොකද්ද? බැලීටම බාධා වෙනවා. ප්‍රශ්නේ මුල ටික ඇහුන්නේ නැහැ අපිට. අර මිත්‍රද්‍රෝහි ස්වාමීන් වහන්සේ සමාවෙන්න. අර මිත්‍රද්‍රෝහි වුණාම ගියාත්මේ මිත්‍රද්‍රෝහි වුණාම මේ ආත්මේ විපාක වශයෙන් ලැබෙනවා කියමුකෝ. මේ බාධා වෙනවා. Tamanට ලැබෙන ගෞරවය ලැබෙන්නේ නැහැ. එහෙම වෙනවා කියමුකෝ. එතකොට මේ ආත්මේ එහෙම විපාකය ලැබෙනකොට ඒ අවස්ථාවට කොහොමද මුහුණ දෙන්න ඕනේ? අපි හිතමු ඒක දරාගෙනද නැත්නම් එහෙම දරාගෙනද දැන් Tamanට ලැබෙන තියෙන තැන නොලැබී යනවා නම් ඒ අනිත් එක්කෙනාට ඒක දීලා අයිනට වෙන එකද කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියලා මම දැනගන්න. ඒ කියන්නේ මෙහෙමයි. ඉතින් පාරණ විපාගේ තියෙනවා. ඉතින් ඒකට අධෛර්යමත් වෙලත් බෑනේ. ඉතින් අර කලින් කිව්වා වගේම මේ මොහොතේ ඉඳලා හික්මෙන්න පුළුවන්ද කියලා බලන්න. මේ මොහොතේ ඉඳලා අපි මිත්‍රද්‍රෝහියෙක් නොවෙන්න. ඒ වගේම මේ මොහොතේ ඉඳලා අර පාරණේව ඇරියස් යනකොටත් ඒවට මිත්‍රද්‍රෝහී බවක් ඇති නොකර ගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් අර නිකන් අර දුගී භවයේ සම චක්‍රය වගේ තමයි. ඉතින් පඩිය මදි ණය ගන්න වෙනවා. ඊට පස්සේ ණය ගත්තා හින්දා පඩිය ඉවර වෙනවා. ඉතින් ওই කතාව යන්නේ. ඉතින් බලන්න ඕනේ එක මාසයක් දෙකක් හරි කොහොම හරි ෂේප්මන්ට් එකක් දාගෙන ඉඳලා ණය ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ විදිහට තමයි කරන්න වෙන්නේ. ටිකෙන් ටික යන ගමනක්. ඉතින් බලන්න ඔය විශේෂයෙන් ඔය රැකී ආරක්ෂා කරනකොට වගේ තමයි ඔය හොඳ ලස්සන තියෙන්නේ. මේ ඉතින් ඒ අවස්ථාවේදී බලන්න මේ අධෛර්යමත් වෙනවාම කියන එක නෙමෙයි. ඒ වෙනුවට අන්න ඉදිරිපත් වෙලා හරි දැන් අවශ්‍ය දේ කරගෙන ඉදිරියට යමු. අතහැරලා දාලා යනවා නෙමෙයි. ඒ වෙනුවට තමන් අර වැරද්දක් නොකර සාමාන්‍ය විදිහට කරගෙන යනවා. ඉතින් ඉවසීමක් පුරුදු කරන්න වෙනවා. ඉතින් මේ පැවිද්ද කියන්නේ ඉවසීමම තමයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. දැන් අපි මේ එක පිරිසන්නේ ඉන්නේ. එතකොට ඉතින් දැක්ක තැන ඉතින් හැමදාම දකින්න එක්කෙනානේ ඉතින් තරහ වෙනවා නම් තරහ වෙන්න බුලා හොඳ ගන්නට. ඇයි ඉතින් අර මොනවා හරි අර පොඩි දේවල් ටිකක් තමයි පේන්නේ හැම වෙලෙම. ලොකු ප්‍රශ්න නැති වුණාම පොඩි ඒවා පේනවා. ඉතින් එහෙම වඩන්න ගියොත් අන්තිමට ද්වේෂ විතරයි ඉතුරු වෙන්නේ. අර අචාන්සා ස්වාමීන් කියනවා මොකද්ද මේ පොතකද කොහෙද තියුනේ මට හරියට මතක නැහැ කොහෙද තියුනේ කියලා. එතන කියනවා මේ පින් අඩු කෙනෙක් ටික කාලයක් පැවිද්දක් කළා ඊට පස්සේ විවේචනය කරනවලු. ටික කාලයක් පැවිද්දක් කළා ඊට පස්සේ විවේචනය කිරීම පටන් ගන්නවලු පින් අඩු කෙනෙක් කියලා සඳහන් කරනවා. ඉතින් ඒ වගේ ස්වභාවයක් අපේ හිතවල තියෙනවා ඇත්තටම. කාගෙත් තියෙනවා. ඉතින් ඒ අඩුපාඩු දකිමින් ටිකෙන් ටික හරි දිශාවට එල්ල කරගන්න ගමනක් ඉතින් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ අපිට වෙන ප්‍රශ්න ලැබිලා නැහැ. එසවිලත් නැහැ. මම හිතන්නේ අපේ කාලයක් දැන් අවසන්. ස්වාමීන් වහන්සේට බොහොමත්ම පිං. මම පද්ම මහත්මියගෙන් ඉල්ලා සිටිනවා වැඩසටහන සමාප්තිය සනිටුවන් කිරීමට ඉදිරි කටයුතු කරගෙන යන්න කියලා. ත්වන් සරණයි. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ අද පුණ්‍ය අනුමෝදනාවත් ඔබ වහන්සේට নমස්කාර කිරීම සඳහා ලිලංගා මහත්මියට මම ආරාධනා කරනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින ඊතා හරවත් කෙටි අනුශාසනාවකින් සහ
කමඨහන් පිළිබඳ ගැටලු निराකරණය කිරීමෙන් අපට උපදෙස් ලබා දුන් ඔබ වහන්සේට මේ සියලු පින්වත්පත් වේවා. එසේම මීතිරිගල නිස්සරණ වනයේ අතිගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු එදා පටන් අද දක්වා මේ වටිනා දහම අපට හඳුන්වා දීමට කටයුතු කළ කල්යාණ මිත්‍ර සංඝ රත්නයට මේ පින් අත්පත් වේවා. එමෙන්ම ඇසට පෙනෙන හෝ නොපෙනෙන පින් බලාපොරොත්තුවෙන් සිටින සියලුම ජීවීන්ට මේ පින් ලැබේවා. මෙම වැඩසටහන සංවිධානය කරන ලද සියලුම දෙනාටද මේ පින් අත්පත් වේවා. මෙවැනි කටයුතු වලට අතහිත දෙන සියලුම දෙවි දේවතාවුන්ටත් අපගේ නමින් මියගිය සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමට ගාථා සජ්ජායනා කිරීමට අවසරයි. එත්තාවතා චම්හෙහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ